YouTube पे අපගේ දෙවන මන්ත්‍රණය සඳහා මදක් රැඳී සිටින්න.
අයිබෝවන් සුබ දහවලක් ඔබ සියලුම දෙනාට රාජකීය විද්‍යාලයේ ඉතිහාස සංගමය මගින් ඔබ වෙතට ගෙන එන හිස්ටෝරියන් 2021 දේශනමාලාවේ දෙවන සම්මන්ත්‍රණයත් සමගිනුයි ඔබ මේ එක්ව සිටින්නේ. ඉතින් මේ සඳහා සපමිනි ඔබ සියලුම දෙනාම ආදරයෙන් ගෞරවයෙන් යුක්තව ප්‍රථමයෙන් මා විසින් පිළිගනු ලබනවා. ඉතින් මේ හිස්ටෝරියන් 2021 සම්මන්ත්‍රණ මාලාව පිළිබඳව මතක් කළහොත් මේ වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී අධ්‍යයන පොදු උසස් පෙළ සාධක පත්‍ර ඒ උසස් පෙළ විභාගයට මුහුණ දෙන අපේම සහෝදර සහෝදරයන් වෙනුවෙන් ඒ වගේම රාජකීයයන් ඒ වගේම අනිත් පාසල්වල සිටින සහෝදර සහෝදරයන් වෙනුවෙන් තමයි මේ ඉතිහාස සම්මන්ත්‍රණ මාලාව ඔබ වෙතට රාජකීය විද්‍යාලීය ඉතිහාස සංගමය මගින් ගෙන එන්නේ. ඉතින් මා මතක් කළ යුතුයි අප මේ අවස්ථාවේදී Zoom තාක්ෂණයෙන් සජීවීව තමයි ඔබ වෙතට ගෙනෙන්නේ. ඒ වගේම ඔබට මතක් කළ යුතු තව කාරණයක් තියෙනවා. මෙම සම්මන්ත්‍රණයම ඔබට පුළුවන් YouTube තාක්ෂණය හරහා සජීවීව සම්බන්ධ වන්නට. ඉතින් අපි වැඩි කාල වේලාවක් නොගෙවා දැනටමත් මිනිත්තු කිහිපයක් ගත වී ඇති නිසා අප වැඩි කාල වේලාවක් නොගෙවා මෙම සම්මන්ත්‍රණය ආරම්භ කරමු. එසේනම් මා මෙම දේශනය පිළිබඳව වචන කිහිපයක් ඔබ වෙතට ගෙන එන්න. රාජකීය විද්‍යාලයේ ඉතිහාස සංගමය මගින් ඔබ වෙතට ගෙන එන හිස්ටෝරියන් 2021 මෙම දෙවන සම්මන්ත්‍රණයෙන් ඔබ වෙතට ගෙන එන්නේ හරප්පා ශිෂ්ටාචාරය පිළිබඳ නව සොයා ගැනීම. ඉතින් මේ සම්බන්ධයෙන් දේශනයක් සම්මන්ත්‍රණයක් තමයි ඔබ වෙතට ගෙන එන්නේ. රාජකීයන්ට පමණක් සීමා නොවී අනෙක් පාසල්වල සහෝදර සහෝදරියන්ටද අප මේ සඳහා සම්බන්ධ වන්නට අවස්ථාව ලබා දුන්නා. ඉතින් අද දින අපත් සමග අපගේ ආරාධනය පිළිගෙන දේශකයන් ලෙසට අපත් සමග සම්බන්ධ වන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යනාංශයේ අධ්‍යනාංශ ප්‍රධානී මහාචාර්ය රෝහිත දස්සනායක මැතිතුමා. ඉතින් ආයුබෝවන් කියා ඔබතුමාවත් ඉතාමත් ගෞරවයෙන් යුක්තව මෙම සම්මන්ත්‍රණයට පිළිගනු ලබනවා. ඒ වගේම අපගේ ආරාධනය පිළිගෙන මේ අවස්ථාවට සහභාගී වීම පිළිබඳව මාගේ ගෞරවනීය ස්තුතිය පිරිනමනවා. එසේනම් අප මෙම සම්මන්ත්‍රණයේ අරමුණ නැවත වරක් ඔබ වෙතටම ගෙන එන්න. මේ වර්ෂයේ උසස් පෙළ විභාගයට මුහුණ දෙන ලංකාව පුරා විසිරී සිටින අපගේ ආදරණීය සහෝදර සහෝදරියන්ට මේ ඉතිහාස විෂය සම්බන්ධයෙන් තියෙන ගැටලු නිරාකරණය කරගන්නමින් මේ සම්බන්ධයෙන් තියෙන දැනුම පුතුල කර ගැනීමේ අවස්ථාවක් සමයි අප මේ හිස්ටෝරියන් 2021 සම්මන්ත්‍රණ මාලාවෙන් ඔබ වෙතට ගෙන එන්නට බලාපොරොත්තු වන. ඉතින් 2005 වර්ෂයේ සිට මේ දක්වා පවත්වන මේ හිස්ටෝරියන් 2021 ව්‍යාපෘතියට සම්බන්ධ වූ ඔබ සියලුම දෙනාම නැවතත් ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා. ඉතින් අද දින අපගේ දේශකයන් ලෙස සහභාගී වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යනාංශයේ අධ්‍යනාංශ ප්‍රධානී මහාචාර්ය රෝහිත දසනායක මැතිතුමා පිළිබඳව කෙටි විස්තරයක් ඔබ වෙතට ගෙන එන්න. එතුමා 2000 වසරේදී ඉන්දියාවේ මදුරාස් විශ්වවිද්‍යාලයෙන් ඉතිහාසය පිළිබඳ දර්ශන ආචාර්ය උපාධිය ලබා ගත්තේ. ඒ වගේම 2004 වසරේදී කැලණිය විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තේ. ඒ වගේම 1999 2000 දක්වා තාවකාලික සහකාර කතිකාචාර්යවරයෙක් ලෙසද ඉතිහාස අධ්‍යයන අංශයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කටයුතු කළ තැනැත්ති. ඒ වගේම 2001 සිට 2009 දක්වා කාල පරාසය සුළ ඉතිහාසය පිළිබඳ කතිකාචාර්යවරයෙක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ. 2009 සිට ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් ලෙස ඉතිහාස අධ්‍යයන අංශයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මෙතුමා කටයුතු කරනවා. ඉතින් තවත් හැඳින්වීමට බොහෝ දේවල් තියෙනවා මෙම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යනාංශයේ අධ්‍යක්ෂ ප්‍රධානී මහාචාර්ය රෝහිත දසනායක මැතිතුමා පිළිබඳව. ඉතින් මා මේ කරුණු ඔබ වෙතට ගෙන එන්නේ මෙම සම්මන්ත්‍රණයේ මෙහෙවන මේ මැතිතුමා පිළිබඳව ඔබ පුළුල් විස්තරයක් දැනගත යුතුයි. මෙතුමාගේ කෙතරම් සුදුසුද කියන කාරණා පිළිබඳව ඒ වගේම ලංකාවේ සිටින ශාස්ත්‍ර ඒ ශාස්ත්‍රයන්හි ප්‍රවීණයන් සමගින් තමයි අප මෙම දේශනය ඔබ වෙතට ගෙන එන්නේ. ඉතින් ඒ වගේම මෙතුමා 1999 දී ලංකා ඉතිහාසය සඳහා FHM
කම්බර්ට් ත්‍යාගය හිමි කරගන්නවා. ඒ වගේම 1998 සිට 1999 දක්වා කාලය තුළ ඉන්දියානු ඉතිහාසය සඳහා අශෝක හිස්ටරි ත්‍යාගයක් දිනා ගන්නු ලබනවා. ඉතින් ඉන්දියානු පොඩ්ඩු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වයකුත් මෙතුමා හිමි කරගන්නවා. ඒ වගේම 2019 දී හොඳම අධ්‍යාපනික සහ පරීක්ෂණ කටයුතු වෙනුවෙන් රාජ්‍ය සාහිත්‍ය සම්මානයක් හිමි කරගන්නවා. ඉතින් මේ හැඳින්වීම ඔබ වෙතට ගෙන ආවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යනාංශ ප්‍රධානී මහාචාර්ය රෝහිත දසනායකයන් පිළිබඳව. ඉතින් අපි වැඩි කාල වේලාවක් නොයවා මේ හැඳින්වීමත් සමගින් මා සිතනවා ඔබට මෙතුමා සම්බන්ධයෙන් පුළුල් හැඳින්වීමක් ගෙන ආවා කියා. ඉතින් රාජකීය විද්‍යාලීය ඉතිහාස සංගමයේ මගින් ඔබ වෙතට ගෙන එන හිස්ටෝරියන් 2021 ව්‍යාපෘතිෙහි දෙවන සම්මන්ත්‍රණය අප මේ ආකාරයෙන් ආරම්භ කරමු. එසේනම් මාගේ ගෞරවනීය ආරාධනය මෙතන පටන් ඔබට ඉදිරියට පවත්වාගෙන යාමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යනාංශයේ අධ්‍යනාංශ ප්‍රධානී මහාචාර්ය රෝහිත දසනායක මැතිතුමනි ඔබතුමාටයි මේ ගෞරවනීය අවස්ථාව මෙතන පටන් මෙම සම්මන්ත්‍රණය ඉදිරියට මෙහෙවාගෙන යාමට. බොහොමත්ම ස්තුතියි. ඒ වගේම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා සෑම දරුවෙකුට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මට මේ ආරාධනා කිරීම පිළිබඳව රාජකීය විද්‍යාලයේ ඉතිහාස සංගමයට මම ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම පාසලක් විදිහට ගත්තාම මේ වැනි කටයුත්තක් සිදු කිරීම පිළිබඳව මම ශිෂ්‍යයන්ට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. වගේම ඒ සම්බන්ධයෙන් උපදෙස් දෙන්න ලැබුව ආචාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත වෙන්න ඕන. මොකද ඇත්තටම අපි ගුරුවරු තමා ගොඩක් වෙලාවට විශේෂයෙන් මම පෞද්ගලිකව ගුරුවරු අපි මේ විෂය පිළිබඳව දැනුවත් කිරීම කරන්නේ ශිෂ්‍යයන් අපි වැඩි හමු වෙන්නේ නැහැ. නමුත් මම බොහෝ වෙලාවට පාසල් වලට යනවා සාකච්ඡා පවත්වනවා ශිෂ්‍යයන් සමග. ඒ නිසා ඇත්තටම අවබෝධයක් තියෙනවා මේ ශිෂ්‍යයන්ගේ දැනීම පිළිබඳව. ඒ වගේම අපිට කියන්න අවශ්‍යයි මේ ඉතිහාස විෂය පිළිබඳව කතා කරද්දී වුණත් මෑත කාලේ වෙන විට ඉතිහාස විෂය පිළිබඳව සෑහෙන උනන්දුවක් ඒ වගේම ඒ පිළිබඳව තියෙන ප්‍රවණතාවය දිහා දැක්කාම ඉදිරි පියවරක් තබලා තියෙනවා කියලා කියන්නට පුළුවන්. විශ්වවිද්‍යාල මට්ටමින් විතරක් නෙවෙයි පාසල් සම්බන්ධයෙන්ත් අපි ළමයිත් එක්ක සාකච්ඡා කරන්නේදී ඉතිහාස විෂය පිළිබඳව බොහෝ දෙනෙක් උනන්දු වෙනවා. ඒ පිළිබඳව ප්‍රශ්න අහනවා. ඉතින් ඇත්තට මේක සතුටුදායකයි. මේ විශ්වවිද්‍යාලය ගත්තත් ඇත්තටම ළමයි 400කට ආසන්න සංඛ්‍යාවක් අධ්‍යයනය කරනවා ඉතිහාස විෂය. ඒ නිසා එතනත් අපිට දකින්න ලැබෙන සතුටුදායක මට්ටමක්. අපි ඉස්සර වගේ ඉතිහාසය උගන්වද්දී උනත් අපි උගන්වන්නේ නැහැ රජවරු පිළිබඳව උගන්වන්නේ කියන්නේ නම් තියාගන්න ළමයිට මහන්සි වෙන්න ඕනේ නැහැ කියලා තමයි අපි කියන්නේ. ගොඩක් වෙලාවට අපි මේ වගේ දේවල් අපි ළමයිට වැඩි අපි උත්සාහ කරන්නේ නැහැ. අපි වැදගත් වෙන්නේ ඉතිහාස විෂය ඉගෙන ගැනීමේදී ඉතිහාස විෂයේදී එහෙනම් එහෙම නැත්නම් ඉතිහාස ගමන් මගේදී කිසියම් ආකාරයක ඉතිහාස ගමන් මග වෙනස් කිරීමට එහෙම නැත්නම් ඉතිහාස ඉදිරි පියවරක් ගන්න අපිට ඉතිහාස ගමන් මගේ ඒ සිදුවීම් තමයි අපි සාකච්ඡා කරන්නේ. එහෙම නැත්නම් ඉතිහාසයේ සෑම සිදුවීමක්ම අපි සාකච්ඡා කරන්නේ නැහැ. ඒක අපි මතක තබා ගන්න ඕන. ඒකයි ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී සමහරු අවබෝධ කරගැනීමේදී පවතින සාවද්‍ය මතය ඒක තමයි. ඉතිහාස විෂය උගන්වනකොට අපි එහෙම දේවල් උගන්වන්නේ විශ්වවිද්‍යාලේ. අපිට තියෙනවා යම්කිසි දෙයක්. ඒක තමයි ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කරලා තියෙන සාධක තියෙනවා. නේද? ඒව තමයි අපි මේ පැහැදිලි කරන්නේ. ඒක අපි මතක තබා ගන්න ඕනේ. ඒ වගේ ඉතිහාසයේ වෙනස් කළ සාධකයක් තමයි මේ හරප්පා ශිෂ්ටාචාරය කියන්නේ. දැන් මේ හරප්පා ශිෂ්ටාචාරය කියලා කියනකොට ඇයි මම මේ හරප්පා ශිෂ්ටාචාරය කියලා කියන්නේ කියන එක අවබෝධ කරගන්නත් ඕන. විශේෂයෙන් ඇත්තටම මේ ඉතිහාස විෂය උසස් පෙළ ලියන දරුදරියෝ දිහා බැලුවම මේක විශේෂයෙන්ම අවබෝධ කරගත යුතු දෙයක්. ඇත්තටම ඉතිහාස විෂය තමයි දැනට අපි බැලුවම ගොඩාක් ප්‍රශ්න නැත්තේ ඇත්තටම උසස් පෙළ ප්‍රශ්න වලදී තමයි. සාමාන්‍ය පෙළ විභාග වලදී අපි දකින්න ලැබෙනවා ගැටලු
තත්ත්වයන්. නමුත් උසස් පෙළ ඇත්තටම විශේෂයෙන්ම අපි දන්නවා අපි සහ අපේ ආචාර්ය මණ්ඩලය දිහා දැක්කම ඊ타ත්ම කැපවීමෙන් ඊ타ත්ම සුහදව තමයි අපි වැඩ කටයුතු කරන්නේ සෑහෙන කාල පරිච්ඡේදයක්ම හැමෝම වගේ. ඒ නිසා කවදාකවත් ඉතිහාස විෂය සම්බන්ධයෙන් උසස් පෙළ ගැටලු අඩු වෙලා ගැටලු ඇත්තටම අපිට ලැබිලා නැති තරම්ම සතුටින් කියන්න පුළුවන් අදහසක් ඒක. එතකොට මේ ඇයි මම මේ හරප්පා ශිෂ්ටාචාරය ගැන කියන්නේ කියලා හිතනකොට දැන් ඔක්කොමලා අපි ඔයාලා පාසලේදී ඉගෙන ගන්න ඉන්දියානු ශිෂ්ටාචාරය කියලා. මේක අපි අවබෝධ කරගන්න ඕනේ. ඇයි එහෙනම් අපි හරප්පා ශිෂ්ටාචාරය කියන්නේ මේකට එහෙම නැත්නම් ඉන්දියානු ශිෂ්ටාචාරය කියන්නේ ඇයි කියන එක අපි තේරුම් ගන්න ඕනේ. මේක බොහෝ දෙනෙක් අපෙන් අහන ප්‍රශ්නයක්. එතකොට දැන් අපි හරප්පා ශිෂ්ටාචාරය කියලා මේ එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියන හරප්පන් සිවිලයිසේෂන් කියලා දැන් ඉස්තර පාවිච්චි කරේ ඉන්ඩස් සිවිලයිසේෂන් කියලා ඉන්දියානු ශිෂ්ටාචාරයට. මේ ශිෂ්ටාචාරයේ ආරම්භය ඇත්තටම බැලුවහම හැම ශිෂ්ටාචාරයක්ම සමකාලීනව බැලුවොත් ලෝකේ තියෙන්නේ ගංගාවක් ආශ්‍රිත කරගෙන එහෙම නැත්නම් අපි බැලුවොත් නයිල් ශිෂ්ටාචාරයේ නයිල් ගංග එතකොට යුප්‍රටිස් ටයිග්‍රිස් දෙගම් මැදි ප්‍රදේශයේ භාවිත කරගෙන මෙසොපොතේමියානු ශිෂ්ටාචාරය මේ විදිහ නිසා මේ ඉන්දෝනීසියානු ශිෂ්ටාචාරය තින්දු ගඟ පාදක කරගෙන ඇති වුණා කියන එක තමයි ඇත්තටම මුලදී නම් විශ්වාස කර විශේෂයෙන් 1920 විතර ජෝන් මාෂල්ලා දයාරාම් ශානිලා කැණින් කරන කාල පරිච්ඡේදයන් වල මේ தත්ත්වය තමයි අපිට දක්නට ලැබෙන්නේ. ඒ නිසා එයාලට අග්ගාලා කල්පනා කරපු එකක් තමයි මේ යුගයේ තිබුණ කැණීම් තත්ත්වයන් පදනම් කරගෙන මේ ශිෂ්ටාචාරය අර අනිත් ශිෂ්ටාචාරය සමානවම ඉන්දු ගඟ පදනම් කරගෙන ඇති වුණා කියන සාධක. ඒ නිසා මේ ඔක්කොමලා ඉන්ඩස් සිවිලයිසේෂන් කියන වචනේ පාවිච්චි කරලා ඉන්දෝනීසියානු ශිෂ්ටාචාරයක සිංහලට එනකොට මේ විදිහට පාවිච්චියට ගන්නවා. නමුත් ඕක දීර්ඝ කාලයක් ඉතින් පාවිච්චි කරනකොට ඇත්තටම හරප්පා ශිෂ්ටාචාරයේ භූමි ප්‍රමාණය බැලුවොත් එහෙම වර්ග සැතපුම් දශලක්ෂයක් තමයි තිබුණේ. දැන් මේ වර්ග සැතපුම් දශලක්ෂය වටා තේරෙනවා දිහා බැලුවහම පුරාවිද්‍යාත්මක ස්ථාන දැක්කම සංකණී මධ්‍ය ස්ථානක් කියනවා ආකියොලොජිකල් සයිට්ස් කියලා. මෙන්න මේවා දිහා බැලුවහම ඒවා විසිරීලා තියෙන ප්‍රමාණය බලලා තමයි මේ වර්ග ප්‍රමාණය ගණනය කරලා තියෙන්නේ. එතකොට නමුත් දැන් 2021 වෙන විට අවුරුදු 100ක් වුණ අවස්ථාවදී බලද්දී අපිට හැකියාව ලැබිලා තියෙනවා. කියන්නේ ඇත්තටම මේ පරිශ්‍රණයන් තුලින් පෙන්නලා ගිහින් තියෙනවා වර්ග සතුන් දශලක්ෂයක්. මේ වර්ග සතුන් 20 ලක්ෂයක් පුරා විහිදිලා තියෙනවා පර්සියන් දේශ සීමාව දක්වා. දකුණු ඉන්දියාව තියෙනවා. ඒ වගේම තමයි දැන් උතුරු මේ ඉන්දියාවේ එහෙම නැත්නම් මේ අපි කියනවා ගංගා නම් නිම්නය දක්වා කිසියම් ආකාරයක ව්‍යාප්තියක් දක්නට ලැබෙනවා කියලා. ඒ වගේම තමයි කසකිස්තාන් දක්වා ශිෂ්ටාචාරයේ ලක්ෂණ විහිදී පැවතුණා. ඒකට මේක දැන් වර්ග සතුන් දශලක්ෂයක් නෙමෙයි 20 ලක්ෂයක් පුරා විහිදීලා ගිහින් තියෙන නූතන පර්යේෂණ යන්ට අනුව. එහෙමනම් ඉතිහාසඥයන් සහ පුරාවිද්‍යාඥයන්ට අතර ගැටලුවක් ඇති වුණා මේ ශිෂ්ටාචාරයේ හරප්පා ශිෂ්ටාචාරයේ ලෙස හැඳින්වනවද මේ ශිෂ්ටාචාරය ඉන්දෝනීසියානු ශිෂ්ටාචාරයේ ලෙස තවදුරටත් හඳුන්වනවද මෙන්න මේ ගැටලුව තිබුණා. එතකොට ඇත්තටම ඉන්දෝනීසියානට එහා ඉන්දිය අනික් ශිෂ්ටාචාරවලට වඩා ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ කියන්නේ වෙනත් ප්‍රදේශයන් ඔස්සේ තියෙන අපිට දැක ගන්න පුළුවන්. එහෙමනම් මේ ශිෂ්ටාචාරයට තාමත් ඉන්දෝනීසියානු ශිෂ්ටාචාරය කියන එක පිළිගැනීමට හැකියාවක් නැහැ කියන එක තමයි බොහෝ දෙනාගේ අදහස. ඒ නිසා ඉතිහාසඥයන් සහ පුරාවිද්‍යාඥයන් මේ නිසා කල්පනා කරා එහෙනම් ශිෂ්ටාචාරයේ ඉස්සල්ලාම හම්බුන නගරය හරප්පා කියන නගරය 1920 සොයාගන්න ලැබුව මේ නගරය ඒ නිසා තීරණය කරා ඉස්සල්ලාම නගරය හම්බුන නම් උණු ශිෂ්ටාචාරයෙන් හඳුන්වන්නට. තේරුණාද? ඒ නිසා මේක හරප්පන් සිවිලයිසේෂන් නැත්නම් හරප්පා කියලා මේක අපි හොඳට මතක තියාගන්න මේ
අතර තියෙන වෙනස මොකද්ද කියලා ඉන්න ශිෂ්ටාචාරයයි හරප්පා ශිෂ්ටාචාරය කියන එක මොකද්ද වෙනස කියන නිසා අපි දැන් භාවිත කරන්නේ හරප්පා ශිෂ්ටාචාරය කියලා. ඒ නිසා ඉන්දෝනීසියානු ශිෂ්ටාචාරය කියන එක භාවිත කිරීමට ඇත්තටම අපිට හැකියාවක් නැහැ මේ සාධක පදනම් කරගත්තා. ඒක මතක තියාගන්න පළමුවෙන්ම. එතකොට අනික් කාරණේ තමයි මේ ශිෂ්ටාචාරය වැටෙන්නේ අනිත් ශිෂ්ටාචාර වගේ නෙවෙයි. මේක වැටෙන්නේ පූර්ව ඓතිහාසික යුගයට. ඒ කියන්නේ proto historic age. තේරෙනවද? ඒ කියන්නේ මේ ශිෂ්ටාචාරය අනිත් ඒවා වැටෙන ශිෂ්ටාචාර දිහා දැක්වම ඊජිප්තු ශිෂ්ටාචාරය එහෙම නැත්නම් මෙසොපොතේමියාව මේ දෙකම වැටෙන්නේ හිස්ටොරික් කියන නැත්නම් ඓතිහාසික යුගයට. නමුත් හරප්පා ශිෂ්ටාචාරය විතරක් වැටෙන්නේ නැහැ. ඓතිහාසික යුගයට ඒක වැටෙන්නේ පූර්ව ඓතිහාසික යුගයට. ඒකට හේතුව තමයි මෙහි අක්ෂර සොයාගෙන තිබුණා වුණත් අක්ෂර කියවා ගැනීමට හැකියාවක් නැති නිසා මේ ශිෂ්ටාචාරය අයත් වෙන්නේ පූර්ව ඓතිහාසික යුගයට. ඒක මතක තියාගන්න. යම්කිසි ආකාරයකින් මේ අකුරු කියවා ගැනීමට හැකියාව ලැබුණා නම් අනිත් ශිෂ්ටාචාර වගේ හරප්පාව එහෙම නැත්නම් ඉන්දියානු ශිෂ්ටාචාරයේ ඓතිහාසික යුගයේ සනිටුහන් වෙන්නේ හරප්පා ශිෂ්ටාචාරය. අන්තිසේ වෙන්නේ නැහැ. මේක කියව ගැනීමට විශාල උත්සාහයක් ගත්ත තවත් කියවන්න උත්සාහ කරනවා. නමුත් කියව ගැනීමට හැකියාවක් නැහැ. ඒ නිසා අපි මතක තබා ගන්න ඕන මේ ශිෂ්ටාචාරය වැටෙන්නේ පූර්ව ඓතිහාසික යුගයට. තේනවද? ලංකා ඉතිහාසය ගත්තත් එහෙම ලංකා ඉතිහාසය දැන් ඓතිහාසිකව වැටෙන්නේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසට. 6 වෙනි සියවසේ ඉඳන් තමයි මහාවංශික ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි අක්ෂර හොයාගෙන තියෙන්නේ 6 වෙනි සියවසේ ඉඳලා. ඒ නිසා අපි ශ්‍රී ලංකාවේ ඓතිහාසික යුගයේ ආරම්භ වන්නේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසෙන් කියන එකට අපි එකඟතාවයන් වලට ඇවිල්ලා තියෙනවා. නමුත් තම සාකච්ඡා මට්ටමින් විවාදයන් පැවැත්වෙනවා. නමුත් අපේ පිළිගැනීම වන්නේ එයයි. එතකොට පූර්ව ඓතිහාසික යුගයට වැටෙන්නේ ඊට එහායින් තිබුණු කාල පරිච්ඡේදයක්. එතකොට මේක මතක තියාගන්න හරප්පා ශිෂ්ටාචාරය වැටෙන්නේ පූර්ව ඓතිහාසික යුගයට. හරිද? ඒ වගේම තමයි ඊළඟ කාරණේ මතක තියාගන්න හරප්පා ශිෂ්ටාචාරය ගැන ඉගෙන ගැනීමේදී මෙය හඳුන්වන්නේ ලෝකඩ යුගයට අයත් හැටියටයි. ලෝකඩ යුගය කියලා කියන්නේ මේ ශිෂ්ටාචාර අපිට යකඩ හමු වෙන්නේ නැති නිසා. නමුත් ඒ පිළිබඳව දැන් නව පුරාවිද්‍යාත්මක සොයා ගැනීම හඹා යනවා. සමහර විට ඒක වෙනස් වෙන්නත් පුළුවන්. නමුත් අපි බ්‍රෝන්ස් ඒජ් කියන එක තමයි වැටෙන්නේ. අතන මේ පිළිබඳ පරිශ්‍රණය කළ ෂෙරින් රත්නගර් මහාචාර්යතුමිය පවා බ්‍රෝන්ස් ඒජ් කියලා තමයි සිය කෘතියේම ඉදිරිපත් කළා තියෙන්නේ. බ්‍රෝන්ස් ඒජ් කියලා කියන්නේ මීට 2004 දී නිකුත් වුණ කෘතියේදී පවා බ්‍රෝන්ස් ඒජ් කියන එක තමයි හඳුන්වලා තියෙන්නේ. හැබැයි ඇය හරප්පා ශිෂ්ටාචාරය කියලා හඳුන්වන්නේ නැහැ. ඇය සවුත් ඒසියන් සිවිලයිසේෂන් කියලා හඳුන්වන්නේ. දකුණු ආසියානු ශිෂ්ටාචාරය කියලා හඳුන්වන්නේ. මොකද ඒකට හේතුව තමයි මම කියපු කාරණාවයි එක ප්‍රදේශයකට නැත්නම් ඉන්දු නම් ඉන්නේට සීමා වෙච්ච නැති ඊට පුළුල් ප්‍රදේශයක් තුළ ව්‍යාප්තව පැවතීම නිසා. එනිසා ඇගේ මතයත් ඇත්තටම ඉවරදී එකක් හැටියට පිළිගන්න පුළුවන්. ඒ නිසා අපි බ්‍රෝන්ස් ඒජ් නැත්නම් ලෝකඩ යුගයේ හැටියට හඳුන ගන්නවා මේක. නමුත් ඔයාලා හිතන්න එපා අර ඔයාලා පාසලේදී එහෙම නැත්නම් නැත්නම් වෙලා විශ්වවිද්‍යාලයේදීත් ළමයි ලියනවා සමහර යුග මේ ස්වර්ණමය යුගයන් හැටියට. මම දැකලා තියෙනවා ගොඩක් වෙලාවට මේ ගුප්ත යුගයේ ලියනකොට ගුප්ත යුගය ඉන්දියානු ශිෂ්ටාචාරයෙන් නැත්නම් ඉන්දියා ඉතිහාසයේ ස්වර්ණමය යුගයක් කියලා. ඉතින් එහෙම ඉතිහාසයේ ලියන්නට බෑ. එහෙම ඉතිහාසය ලියන්න බෑ. ඒක වැරදි. එහෙම යුග කරන්නත් බෑ. එන්නද එහෙම යුග කරන්න බෑ. ඒකට මම හොඳ උදාහරණයක් දෙන්න. සමහර ඉතිහාසයේ රචනා කිරීමේදී එහෙම නැත්නම් ඉතිහාසය ලියනකොට ළමයි උසස් පෙළ විතර නෙවෙයි විශ්වවිද්‍යාලයේ ළමයි ලියනකොට ඒවට ලියනවා සාහිත්‍ය වචන පදනම්. එසේ ලිවීම සුදුසු නෑ අපි විභාගවලදී ලිවිත. ඉතිහාසය කියන්නේ වෙනයි සිංහල විෂය කියන්නේ වෙනයි. එතකොට රසාස්වාදයේ පිණිස ඉතිහාසය ලියන්නේ නෑ. අපි ඉතිහාසය ලියන්නේ
නිවැරදි කරුණු විතරයි. ඉතිහාසය කියලා කියන්නේ ඇත්තටම සිදු වුණේ කුමක්ද කියන එක හොයන මිසක් නිකන් සිදු වුණ නෙවෙයි. What actually happened, not just happened. අනේක තමයි අපි ඉතිහාස විශේෂයෙන් අධ්‍යයනය කරන්නේ. ඒ නිසා අපි ඉතිහාස කරුණු හරි පැහැදිලිව ලියන්න. තේරුණාද? ඒකට අපිට සාහිත්‍ය රසය යොදා ගැනීමට අපිට හැකියාවක් නැහැ. මම ඔයාලට කියන්නම් මම ඉගෙන ගන්නකොට ඇති වුණු දෙයක් මේක ඉතිහාස විෂය අධ්‍යයනය කිරීමේදී සෑම කෙනෙක්ම දැනගත යුතු කරුණක් තමයි මේක. මමත් ඇත්තටම මේ පළමු අවුරුද්දේදී විශ්වවිද්‍යාලයට ඇවිල්ලා මේ ඉන්දියානු ඉතිහාසය හැදෑරීමේ හදාරන විට මගේ මහාචාර්යතුමා කිව්වා මට ඇත්තටම මගධය පිළිබඳ ලියන්නට කියලා මේ අසයින්මන්ට් එකක්. එතකොට අපි මේ අසයින්මන්ට් එක ලියනකොට ඇත්තටම මම මගධය ගැන පටන් ගත්තේ මගධය යනු ඉන්දියාවේ හදවත බඳුය කියලා. එතකොට ඇත්තටම මේක අපි ඒ කාලේ මේ පන්තියට ගෙනලා මේ ඒක කියවන්න ඕනේ. එතකොට මට අපේ මහාචාර්යතුමා කිව්වේ රෝහිත ඕක කියවන්න ඔයාගේ නිබන්ධනය කියලා. ඊට පස්සේ මම මේ පළවෙනියටම කිව්ව වාක්‍යය තමයි ඇත්තටම මගධය යනු ඉන්දියාවේ හදවත බඳුය කියලා. එතකොට මට මහාචාර්යතුමා නවත්තලා කිව්වේ රෝහිත එහෙනම් ඔයා කියන්නේ හදවත මගධේ නම් ඔළුව කොහෙද තියෙන්නේ? එතකොට ඇත්තටම මට ඒක නිරුත්තර වුණා. එතකොට තමයි මම දැනගත්තේ ඉතිහාසය ලියනකොට ඇත්තටම සාහිත්‍ය වචන යොදා ගැනීම අතාර්කිකයි කියලා. ඒ වගේම තමයි අර යුගකරණයක් කිරීමේදීත් එහෙමයි. මේ අපි ඉගෙන ගන්නකොට පොළොන්නරු යුගය, අනුරාධපුර යුගය කියලා ඉගෙන ගන්න ඒවා අපි ඉගෙනගෙන තියෙන්නේ ඇත්තටම මේ ලිවීමේ පහසුව සඳහා. දැන් නම් අපි උගන්වන්නේ අනුරාධපුර යුගය පොළොන්නරු යුගය කියලා. කෙලින්ම උගන්වන්නේ රජරට ශිෂ්ටාචාරය කියලා. ඒකට හේතු තමයි කවදාවත් යුගයක් අපි වෙන් කරාට සම්පූර්ණයෙන්ම ඒ යුගයේ මේ යුගයයි අතර වෙනස්කම් අපිට හඳුනා ගන්න බෑ. ඒක අතාර්කිකයි. එහෙම බෙදන්න බෑ. ඔයාලට මම බොහොම පැහැදිලි තාම තරම් උදාහරණයක් කියන්නම්. අපි හිතමු අනුරාධපුරේ ඔයාලා හිටියා. ඊට පස්සේ ඔයාලගේ අම්මලා අනුරාධපුරේ ඉන්නේ දෙමව්පියෝ ඔයා යනවා රජ්ජුරුව පොළොන්නරුවට අගනගරේ මාරු කරාම ඔයා එක්කෙනෙක් දරුවෝ ගිහින් පදිංචි වෙනවා පොළොන්නරුවේ. හරි දැන් එතකොට එයාලගේ අම්මා වෙනස් වෙනවද? තාත්තා වෙනස් වෙනවද? නෑනේ. එහෙම යුගයක් වෙන් කරා කියලා කවදාකවත් ඉතිහාසය වෙනස් වෙන්නේ නැහැ. මොකද අපි යුගකරණයක් කරන්නේ ගෙනීමේ පහසුව සඳහා. මොකද අන්නේ වගේ තමයි. අපි අර මං කිව්වා වගේ බුද්ධ යුගයේ ස්වර්ණමය යුගයක් කියලා කියනවා. එතකොට ස්වර්ණමය යුගයක් නම් ඉන්දියාවේ වැඩිම දියුණුවක් පැවති කාල පරිච්ඡේදය තමයි කුෂාණ අධිරාජ්‍යය. එතකොට කුෂාණ යුගයේ වැටෙන්නේ බෙලෙක්ක යුගයේද? රිදි යුගයේද? තඹ යුගයේද? අශෝක යුගයේ වැටෙන්නේ මොන යුගයේද? ඉතින් ඒ නිසා ඉතිහාස විෂය හදාරනකොට කල්පනා කරන්න ඕන මෙන්න මේ වගේ යුග බෙදීම ඒවා කිසිම ආකාරයක පදනමක් නැති ඒවා කියලා. මොකද එහෙම යුගකරණයක් golden age කියලා ඉංග්‍රීසියෙන් කියන එක එහෙම කියන්න බෑ. ඒක අනිත් යුගෙ වැටෙන්නේ මොන යුගයට නැහැද? මයික් එක ඔෆ් වෙලා තියෙන්නේ. එච්චර මෙච්චර වෙලා කිව්වේ නෑ. හරිද? හැමෝටම ඇහෙනවද? ඔව් දැන් යනවා සර්. හරි. එතකොට අපි මේ කරුණු තුන මතක තියාගන්නයි හරප්පා ශිෂ්ටාචාරයට අපි පූර්ව ඉතිහාස යුගයට අයත් වෙනවා කියලා කිව්වා. එතකොට අපි මේවා මේක ලෝකඩ යුගයට අයත් වෙනවා කියලා. එතකොට මේකටයි අපි හරප්පා ශිෂ්ටාචාරය කියන්නේ. ওই කරුණු තුන මතක තියාගන්න හරප්පාවෙන් કોઈ ප්‍රශ්නයක් හරප්පාවේ බොහෝ වෙලාවට ප්‍රශ්නයක් හැම අවස්ථාවකදී ඇවිල්ලා තියෙනවා. ඒ නිසා හරප්පා ශිෂ්ටාචාරය ගැන කතා කරද්දී මෙන්න මේ කරුණු තුන කියන්නේ. නැත්තම් අපි වෙනත් වලින් එහෙම නැත්තම් ටියුෂන් පන්තියෙන් අහගෙන වෙනත් සාවද්‍ය දේවල් මේ ඉදිරිපත් කිරීමෙන් ඔයාලා හැම විටම වැළකෙන්න ඕන. ලකුණු ලබා ගැනීම හරියට වැදගත් වෙන. හරියට ලියපු ප්‍රශ්නයක් ලකුණු 16ක් ඔයාලා ලබා ගැනීමේ හැකියාව තියෙනවා.
හරි ඊට පස්සේ අපි බලමු හරප්පා ශිෂ්ටාචාරයේ මේ ශිෂ්ටාචාරය දිහා බැලුවහම මේ ශිෂ්ටාචාරයේ මූලික දේ තමයි මේ ශිෂ්ටාචාරය සොයා ගැනීම පිළිබඳව. එතකොට මේ ශිෂ්ටාචාරයේ සොයා ගැනීම පිළිබඳ අපි සාකච්ඡා කිරීමේදී ඉතාම වැදගත් වෙනවා. ඔයාලා හැම කෙනෙක්ම ඇත්තටම ලියන කාරණයක් තමයි මේ ශිෂ්ටාචාරය සොයාගත්තේ කුමන කාලෙද කියන එක. ඒක හැමෝම වගේ මේ දන්න කාරණයක් 1920 ගණන් වල විතරද මේක හොයාගත්ත කියන එක. නමුත් ඒ පිළිබඳව මම මේ සාකච්ඡා කිරීම වලට යන්නේ නැහැ ඔයාලගේ. විශේෂයෙන් ඔයාලා සෑම කෙනෙක්ම වගේ දන්නවා හරප්පා ශිෂ්ටාචාරයේ ආරම්භය කවද්ද සිදු වුණේ ඒ පිළිබඳව පුරාවිද්‍යාඥයන් කවුද කියන එක ඔයාලා දන්නවා. ඒ නිසා මම ඒ පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ. මොකද අපි ඔයාලා දන්න කරුණු තියෙනවා නම් මම ඒවා සාකච්ඡා කිරීමෙන් වැළකීලා ඉන්නේ. මොකද එහෙම නැත්නම් මේ දේශනේ ඇත්තටම ප්‍රතිඵලයක් නැහැ. ඔයාලා දන්න කරුණු ආපහු එන්න නැත්නම් පාසලේදී වාරට ගන්න පොදුවේ සමහර කරුණු ඒවා සාමාන්‍ය එක වගේ. ඒ නිසා මම ඒවා උගන්වන්නට යන්නේ. ඔයාලට මෙතනදි මම කියලා දෙන්නේ හරප්පාව ගැන එහෙම නැත්නම් ඔයා දැකපු දේවල්ම වෙනත් විදිහකින් අපි දකින්න පුරුදු වෙන්න ඕනේ. එතකොට ඔයාලට ලේසි ඉගෙන ගන්න. දැන් මම මෙතනදී පැහැදිලි කරනවා ඔයාලට හරප්පාවේ දැනට ඇත්තටම කැනින් සයිට්ස් බැලුවාම ඇත්තටම ආකියොලොජිකල් සයිට්ස් බැලුවාම 384ක් පමණ අපිට හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා. දැන් මේක මේ සිතියම දිහා ඔයාලට බලපුවාම මෙතනදී මූලික ලෙසම හඳුනාගෙන තියෙන ශිෂ්ටාචාරයේ ප්‍රධාන පුරාවිද්‍යාත්මක මධ්‍යස්ථාන තමයි මම මේ ඔයාලට මෙතනදී පෙන්වුම් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ මෙතනදී බලන්න මෙතන මම දැන් වැඩි විශේෂයෙන් කතා කරන්න උනන්දු වෙන මාතෘකාව තමයි මේ රකිගාරි කියන ස්ථානයේ කලිබන්ගෙන් කියන තැන ඉඳන් බලන්න දිල්ලිය ඔයාලගේ බ්ලැක් ඩොට් එකක් තියෙනවා. එතෙන් ඉඳන් බලන්න වම් අත පැත්තට තියෙනවා රකිගාරි කියන. රකිගාරි මේක හොඳට බලන්න මේ ස්ථානයේ පදනම් කරගෙන තමයි මම කතා කරන්නේ. නැත්නම් මම හරප්පා නගරය පිළිබඳව කතා කරන්න යන්නේ නැහැ. එහෙම නැත්නම් ලෝතාල් ගැන වැඩි කතා කරන්න යන්නේ නැහැ. මොහෙන්දජාරෝ ගැන කතා කරන්න යන්නේ නැහැ. ඒ නිසා මේ අපි බැලුවොත් එහෙම හරප්පාව සහ මොහෙන්දජාරෝ අතර දුර බැලුවොත් එහෙම කිලෝමීටර් 400 ගණනක් පමණ තියෙනවා. ඒ නිසා විශාල දුර ප්‍රමාණයක් තියෙනවා මේ නගර දෙක පිළිබඳව ගත්තාම. ඒ නිසා මේවා ඇත්තටම මේ ඔයාලා හරප්පාව ගැන මොහෙන්දජාරෝ ගැන ඔයාලා විස්තර දන්නවා. නමුත් මම කතා කරන්න යන්නේ වැඩි හරියක්ම මේ රකිගාරි කියන ස්ථානයත් ඒ ආශ්‍රිත කොටගෙන මේ අදහස් පිළිබඳව ඇති වෙලා තියෙන ඒවා පදනම් කරගන්නවා. ඒ වගේම තමයි දැනට පුරාවිද්‍යාත්මක දත්ත සම්බන්ධයෙන් හොයාගෙන තියෙන ඒවා පිළිබඳව ඔයාලා දකින්න පුළුවන් වෙනත් අදහස් තියෙනවද කියන එකත් මම ඔයාලට පැහැදිලි කරනවා. ඒක තමයි මගේ මූලික අරමුණ වෙන්නේ. එහෙම නැත්නම් මම ඔයාලට එහෙම නැත්නම් අර නාගරිකකරණයේ තියෙන එහෙම නැත්නම් ජල තටාක පිළිබඳව ඒවා මේ මම කතා කරන්න යන්නේ නැහැ. හොඳට මම ඔයාලා අදහස් එහෙම නැත්නම් ඔයාලා මෙතෙක් කල අඳුරගත්තේ නැති තොරතුරු පිළිබඳව තමයි එහෙම නැත්නම් මෙතෙක් කල එකම සිදුවීමක් පිළිබඳව වෙනස් විදිහේ අර්ථකථනයක් කිරීම පිළිබඳව තමයි මම විශේෂයෙන්ම උනන්දු වෙන්නේ. දැන් මේ රකිගාරි කියන වචනේ සමහරු ලියනවා වැරදියට ලියනවා. එහෙම නැත්නම් මේ සාවද්දිය විදිහට ලියන නිසා මම ඔයාලට මේ දෙකම ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් දෙකම ලියලා තියෙනවා. ඒ නිසා ඒක බලන්න. එතකොට මේ ශිෂ්ටාචාරයේ තිබෙන දැනට හමු වෙලා තියෙන ප්‍රධානම නගරේ මේක තමයි. දැනට ලෝකේ පුරාවිද්‍යාඥයන් විශාල උනන්දුවක් මේ පිළිබඳව මේ උනන්දු වෙලා තියෙන වගේම පුරාවිද්‍යාඥයන් විශාල සංඛ්‍යාවක් මේ පුරාවිද්‍යා ස්ථානයට ඇවිල්ලා කැණින් කිරීමට පවා උනන්දු වෙලා තිබෙනවා. ඒක තමයි දැන් මේ තියෙන නව ප්‍රවණතාවය. දැන් අපි හරප්පාව ගැන අවුරුදු 100කට ආසන්න ප්‍රමාණය අවුරුදු 80ක් ඊටත් වැඩි කාල පරිච්ඡේදයක් හරප්පා ශිෂ්ටාචාරය පිළිබඳ කැණීම් සිදු කරා. ඒ වගේම මුලින් ඔයාලා දන්නවා ඇලෙක්සැන්ඩර් කනින්හම්, ජෝන් මාර්සල්, වට්ස්, ඒක දයාරාම් ශාහනි, එතකොට බැනර්ජි, රාවෝ, ශර්මා, දවාලිකාර්, පොෂෙල්, ෂෙරින් රත්නකර. ඔය අන්තිමේ පොෂෙල් සහ ෂෙරින් රත්නකර
එකම කාලේ වගේ තමයි හිටියේ. ඔයාලා මේ මම දැකලා තියෙන මේ උසස් පෙළ ලියද්දි නම් ගණනාවක් තියෙනවා. ඇත්තටම සමහර නම් මේ හිම පුරාවිද්‍යාඥයෝ ඉඳලා නැති නම් තියෙනවා. ඔයාලා ලියනකොට කොහෙන් හරි නෝට් එකකින් එහෙම නැත්නම් වෙනත් තැනකින් ගත්ත තොරතුරු පදනම් කරගෙන තියෙනවා. ඒ නිසා තමයි මම මේ නම් දැන් මේ පවා ඔයාලට අතුරු ගන්න මේවා මේ ප්‍රොනවුන්ස් කරනකොට ඔයාලට උච්චාරණය කරනකොට නිවැරදි අදහස ලබා ගැනීම සඳහා. දැන් මෙතනින් මේ සඳහන් කරලා තියෙන තැනින් ඔයාලා බලන්න මේ රකිගාර තියෙන ස්ථානයේ මේ හරියානා ප්‍රාන්තයේ තියෙන්නේ ඉසාන් කියන දිස්ත්‍රික්කයේ තමයි තියෙන්නේ. දිල්ලියේ ඉඳලා කිලෝමීටර් 150ක් විතර දුරින් තමයි තියෙන්නේ මේ රකිගාර කියන පුරාවිද්‍යා මධ්‍යස්ථානයේ. දැන් ඒක මේකේ විශේෂත්වය වන්නේ දැන් අපි උත්තර කල් මේ 2000 දක්වා පමණ වෙනකන් 1998 99 කාල පරිච්ඡේදයේ වෙනකම්ම වගේ අවධානය යොමු කරලා තිබ්බේ මේ මහරප්පා මොහෙන්දජාරෝ ලෝතාල් දොළවීර කලිබංගන් මේ ස්ථානවලට වැඩි හරියක් උනන්දුනා. ඒවා ඒ විනෝද කැණීම් සිදු කරා ඒ වගේ දේවල් වලට. නමුත් මේ කැණීම් මධ්‍යස්ථාන ඊට වඩා වෙනස්. ඒ පිළිබඳව පරීක්ෂණය කරේ මේ දැන් 2019 වර්ෂයේත් මේ වෙනකොටත් කැණීම් සිදු කරනවා. අපිට හැකියාව ලැබුණා පෞද්ගලිකව පවා මේ පුරාවිද්‍යාඥයන් සමග සාකච්ඡා කිරීමට. ඒ නිසා අපිට නිවැරදි තොරතුරු හොයා ගැනීමට හැකියාව ලැබුණා. ඒ පළමුව තමයි මේ මහාචාර්ය වසන්ත සින්දේ දෙකයන් විශ්වවිද්‍යාලයේ ඔහු තමයි මේ කැණීම් බාරව සිදු කරන්නේ. ඒ වගේම තමයි ඔහු විසින් තමයි මේ ශිෂ්ටාචාරයේ ප්‍රධානම නගරය වෙන රකිගාර ස්ථානයේ සොයාගැනීම තවදුරටත් පරීක්ෂණ කරන්නේ. ඒ වගේම තව දෙන්නෙක් මෙතන ඉන්නවා මහාචාර්ය ඩේවිඩ් රිච් සහ ඒ වගේම ડોક્ટર එන්රාජ්. දැන් මේ දෙන්නගේ විශේෂත්වය තමයි මේ දෙන්න ඇත්තටම DNA සාම්පල පිළිබඳව පරීක්ෂණය කරන උගතුන් දෙන්නෙක්. ඇත්තටම මේ දෙන්නගේ සහයෝගයෙන් තමයි අපිට මේ රකිගාර වල නිවැරදි තොරතුරු හොයා ගැනීමට හැකියාව ලැබුණේ. ඇත්තටම මෙච්චර කාලයක් ඇත්තටම පරීක්ෂණයක් කිරීමේදී මේ පුරාවිද්‍යාත්මක ස්ථාන හැටියට අනිත් ප්‍රදේශ අවධානය යොමු වුණා වගේම කැණීම් වල තිබුණ තාක්ෂණික මට්ටම් ඒ තරම් දියුණුව තිබුණේ නැහැ. නමුත් දැන් අපිට ඊට වඩා වෙනස් විදිහේ සාක්ෂි සාර්ථක සාක්ෂි හොයා ගැනීමට හැකියාව ලැබෙනවා මේ නව කැණීම් තාක්ෂණික කටයුතු නිසා. විශේෂයෙන්ම මේ DNA තාක්ෂණීය හේතුවෙන්. ඒ නිසා අපි මේ කතා කරපු බොහෝ දේවල් සම්පූර්ණයෙන්ම වෙනස් වුණා මේ පරිශ්‍රණයෙන් පසුව. විශේෂයෙන්ම DNA තාක්ෂණයේ හේතු කොටගෙන සම්පූර්ණයෙන්ම වාගේ මේ කියන්නේ බොහෝ ඉන්දියානු ඉතිහාසයේ විතරක් නෙවෙයි සමස්ත දකුණු ආසියානු කලාපයේ ඉතිහාසය සම්බන්ධයෙන් වෙනස් අදහස් ගණනාවකට හේතු නම් මේ කැණීම් එතන රකිගාර වල තියෙන විශේෂත්වය එකයි. දැන් අපි බලුවොත් එහෙම වර්ග කිලෝමීටර් ප්‍රමාණය බැලුවොත් හරප්පාව වර්ග කිලෝමීටර් 150ක් පමණ ප්‍රමාණයෙන් වෙන මොහෙන්දජාරෝ වර්ග කිලෝමීටර් 200ක් ප්‍රමාණයකට වෙනවා. දැන් රකිගාර බැලුවොත් එහෙම වර්ග කිලෝමීටර් 600ක් පමණ වෙනවා. ඒකට ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි දැන් ওই තරම් දුරට තුන්ගුණයක් පමණ අනිත් නගර දෙකට වඩා තුන්ගුණයක් පමණ මේ රකිගාර කියන නගරය විශාල බව හඳුනාගෙන තිබෙනවා. එහෙනම් අපිට පේනවා දැන් හරප්පා ශිෂ්ටාචාරෝත්තර අවුරුදු 100කට පසුව අපි දැන් හඳුනාගෙන තිබෙනවා හරප්පා ශිෂ්ටාචාරයේ ප්‍රධාන නගරය තමයි මෙට්‍රොපොලිටන් සිටි එක හැටියට හඳුන්වන්නේ. එහෙම නැත්නම් සමහර කියන මේක වාණිජ නගරය හැටියටත් හඳුන්වනවා රකිගාර. ඒක තමයි අපි ඔයාලට කියන්න තියෙන අලුත්ම කාරණේ. මම හිතන්නේ උසස් පෙළ ඔයාලට අතුලත් කරලා තිබුණා මම මේ ස්ථානීය පිළිබඳව දල අදහසක් ඉදිරිපත් කරලා තිබුණා. මේ සරස්වති නිම්නේ තමයි මේ පිටලා තියෙන්නේ. එතන මෙතන ගංගාවක් පදනම් කරගෙන තියෙනවා. ඒ නිසා මේ ශිෂ්ටාචාරයේ ප්‍රධාන අග නගරය ලෙස ක්‍රියාත්මක වෙලා තියෙන්නේ මේ රකිගාරහි කියන නගරය. ඒක තමයි මෙතනදී ඔයාලට පැහැදිලි කරලා දෙන්න තියෙන. හොඳට මතක තියාගන්න මෙන්න මේ දෙන්න මතක
ඩේවිඩ් රිච් කියන පුරාවිද්‍යාඥයා මේ DNA සාම්පල පරීක්ෂා කරන පරීක්ෂකයාත් ඒ වගේම ડોક્ટર එන් රාජ් කියන පුද්ගලයාත් අපි ගන්නවා මේ හයිදරාබාද් විශ්වවිද්‍යාලයේ මේ DNA පිළිබඳව විශේෂ නන්දුවෙන් කටයුතු කරනවා. අතර මේ කටයුත්තේ ප්‍රතිඵල නිසා තමයි මේ නවතොරතුරු හොයා ගැනීමට දැන් ගොඩක් අය මේ තියෙන ප්‍රදේශය පිළිබඳ ස්ථානය පිළිබඳ ගැටලු ඇති කරගෙන තිබුණා. ඒ නිසා තමයි මම මේ පැහැදිලි කරන්නේ. උතුරු මතක තියාගන්න හරියානා ප්‍රාන්තයේ විසාර දිස්ත්‍රික්කයේ සරස්වතී නදී නිම්නේ තමයි මේක පිහිටවලා තියෙන්නේ. විශාල නගරේ. දැන් අපි මේ කැණීම් තුලින් අපි සොයාගෙන තිබෙනවා. දැන් අපි ඔච්චර කල් හිතාගෙන ඉන්නේ මේ ශිෂ්ටාචාර වලින් පැරණිම ශිෂ්ටාචාරය හැටියට මෙසොපොතේමියානු ශිෂ්ටාචාරය මම දැක්ක පොත්වලත් ඒ බව තියෙනවා. නමුත් ඒ ඊළඟ මම හිතන අවුරුද්දේ 10 පන්ති දක්වා 12 පන්ති දක්වාත් පොත් වෙනස් වෙනවා. එතකොට අපි මේවා දැන්ටමත් ඒවා ඇතුළත් කරලා තියෙන්නේ මේ නවතොරතුරු මේ ශිෂ්‍යයන්ට. ඒ නිසා හැමදෙනාම හිතුවේ මේ ඊජිප්තු ශිෂ්ටාචාරයෙන් මේව නැත්තම් මෙසොපොතේමියාවෙන් මේ ශිෂ්ටාචාරය හැදීමට යම් කිසි ආකාරයක දායකත්වයක් ලැබෙන්න කියලා. ඒවා ලැබුණේ අපි වලට අර ශිෂ්ටාචාරයේ තියෙන අම්රි නාල් කුල්ලි කියලා අම්රිනාල් කුල්ලි කියන මූලික සංස්කෘතින් වලින් එහෙම නැත්නම් ඒ සංස්කෘතින් වලට ඇවිල්ලා තියෙන පිටින් එහෙම නැත්නම් පර්සියානු ප්‍රදේශයන් වලින් ඇවිල්ලා මේ ස්ථානයේ ස්ථාපිත වෙලා පදිංචි වෙලා පසුව තමයි ඔවුන් ව්‍යාප්ත වෙලා තියෙන්නේ කියන අදහස. දැන් මේ අදහස තමයි ඉතින් මේ තාක් වෙනකම් ඇත්තටම පැවතුනේ විදේශිකයන් දේශීය සම්භාවයක් තියෙන ගැතිය කියන ඒක තමයි නිෂ්ප්‍රභා වෙන්නේ මූලික ලෙසම මේ කැණීම් වලින්. ඔච්චර කල් හඳුනා ගන්න උත්සාහ කරන ලැබුවේ මේ ශිෂ්ටාචාරය වෙනත් ශිෂ්ටාචාරයක ආభాසයක් ලබන්න ඇති කියලා වර්ධනය වෙන්න මේ කැණීම් වලින් හඳුනා ගන්න තියෙන මූලිකම කාරණේ තමයි හරප්පා ශිෂ්ටාචාරය වර්ධනය වෙලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 7000 දී විතර තමයි මුල්ම අපිට හම්බ වෙන්නේ බල්කිස්තාන් වලින් ක්‍රිස්තු පූර්ව 7000 දී පමණ තමයි ඇති වෙලා තියෙන්නේ මේ ශිෂ්ටාචාරයේ මූලික ලක්ෂණ. ඒ නිසා කොහෙන්වත් ඇවිල්ලා නැහැ මේ කට්ටිය. මේ ප්‍රදේශයෙන්ම තමයි මේ ඔවුන් නැගී සිටිලා තියෙන්නේ. ඒ නිසා ක්‍රිස්තු පූර්ව 7000 දී පමණ තමයි මේ ශිෂ්ටාචාරයේ දැනි සලකුණු සටහන් කරන්න කියන එක තමයි ඔයාලට මුලින්ම දැනගන්න ලැබෙන්නේ. නමුත් ඔයාලා මේ ශිෂ්ටාචාරයේ ආරම්භය පිළිබඳව ගොඩනැගීම පිළිබඳව කතා කරද්දී මුල් කාලේ ඉඳලම විශ්වාස කරන ලැබුවේ අර වෙනත් ශිෂ්ටාචාරයකින් ඇවිල්ලා තියෙන දැති කියලා. දැන් බලනකොට අපිට පේනවා හරප්පා ශිෂ්ටාචාරය මෙසොපොතේමියානු ශිෂ්ටාචාරයට නයිල් ශිෂ්ටාචාරයට වඩා තවත් වසර 1000කට කලින් ඇති වෙලා තිබුණ බව. ඒ නිසා මෙතෙක් සිදු කරනු ලැබූ පරිශ්‍රණය වලින් පේන්නේ මේ ශිෂ්ටාචාරය ස්වාධීනව නැගී සිටිලා තියෙන බව. ඒ නිසා සියලුම මත නිෂ්ප්‍රභා වුණා මේ කැණීම් වල තොරතුරු හේතු කොටගෙන. දැන් මේකේ මම මුල්ම හරප්පාවේ යුගයේ වෙන් කරලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 5500 සිට 2600 දක්වා කාල පරිච්ඡේදයේ. මේ කාල පරිච්ඡේදයේදී යම් කිසි ආකාරයක ඒ කට්ටිය දියුණු වෙලා තියෙන බව අපිට හඳුනා ගන්න පුළුවන්. මේ වසර 2000-3000 පමණ කාල පරිච්ඡේදයක් තුළ මුල් කාලයේදීම ඉඳලා තියෙන්නේ දඩයම් කිරීමෙන් ඊට පස්සෙ දඩයම් කිරීම වසර 1000ක් පමණ දිගටම ඇවිල්ලා පස්සේ ගොවිතැනට මේ කට්ටිය පුරු වෙලා තිබෙනවා. ඒ නිසා මුලින් හන්ට ගැදට වෙලා තියෙන පස්සේ ඇග්‍රිකල්චර් වලට ගිහිල්ලා තියෙනවා. ඒක අපිට පේනවා කිසියම් ආකාරයක දියුණුවක් කියලා. ඉතින් මේකට මේ ඇග්‍රිකල්චර් එහෙම නැත්නම් වගා කටයුතු සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් දක්වලා තියෙනවා. ක්‍රිස්තු පූර්ව 2500 විතර වෙනකොට මේ කට්ටිය මේ පුෂ්කාර්මික කටයුතු අතින් ඊටම දියුණුවක් සම්පූර්ණ කරනවා. අපිට පේනවා මේ ශිෂ්ටාචාරයේ මූලික ලෙසම දියුණු වෙලා තියෙන්නේ තමන් විසින්මයි කියලා. ඒ වගේම තමයි මෙතනදී මතයක් ඔයාලට පැහැදිලි කරන්නට ඕන. දැන් ආර්යයන් පිළිබඳව
දැන් හරප්පා ශිෂ්ටාචාරයේ බිඳවැටුණු තාර්යයන්ගේ ආක්‍රමණය කියලා තිබුණා මෝටිමවිල එහෙම ඒක මතය සාක්ෂාත් කරන නම් ඒ මෝටිමවිලගේ මතය අපිට මේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. අපි ඒකට හේතුව තමයි ඒ ආගේ යුගයේ කාල පරිච්ඡේදය 1940 50 60 ගණන්වලදී සිදු කරනු ලැබූ කැණීම් පදනම් කරගන්නේ ඒ තොරතුරු දක්වන්නේ. ඒ හින්දා අපිට ඕගේ ඒක යුගයේදී මතයට එකතු වෙන්න පුළුවන්කම තිබුණා. නමුත් ඒ පතේ සම්පූර්ණයෙන්ම නිෂ්ප්‍රභා වෙලා තියෙන්නේ. ආර්යයන් කියලා කට්ටියක්වත් විතර නැති තැන තමයි අපි පැහැදිලි කරන ලෝක ප්‍රසිද්ධ විද්‍යාඥයෝ මෙම අපේ ඉතිහාසඥවරියක් වන ආචාර්ය රොමිලා තාප පැහැදිලි කරනවා ඇත්තටම ආර්යයන් කියන සංකල්පය ඇත්තට මේක ව්‍යාජ දෙයක් මිත්‍යාවක් හැටියට ඇත්තටම වසන්ත සින්දේගේ පරිශ්‍රණයන් තුළින් මේ හරප්පාවේ කැණීම් තුලින් පැහැදිලි තුනේ ඇත්තටම එහෙම ආර්යයන් කියලා පිරිසක් නැහැ කියන එකමයි. ඊටත් වඩා තියෙන්නේ දැන් ආර්ය ජනාවාස කියලා හඳුන්වනවා. ඒක කොයිතරම් සාවත්තියද ඇත්තටම. දැන් ආර්ය කියන්නේ ඇත්තටම ජාතියක් නෙමෙයි. දැන් ඔයාලා හිතලා බලන්න නිකන් දැන් ඔයාලා ආර්ය සිංහල සූත්‍ර එක කියලා කියනවා. ආර්ය මහා සංඝරත්නය කියලා කියනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දෙනවා ජාතියක්. එතකොට කොයිතරම් සාවද්ද ලෙසද මේව වැරදි විදිහට හඳුනගෙන තියෙන්නේ. ඒ නිසා එහෙම ජාතියක් හිටියේ නෑ. මේ දැන් පරිශ්‍රණයන් වලින් තියෙන්නේ මේ ආර්යයන් කියන කට්ටිය මේ හරප්පාවෙන් ඉඳලා අපු කට්ටියක් කියලා. හරප්පාවෙන් ඉඳලා හරප්පා ශිෂ්ටාචාරයේ බිඳ වැටෙන යම් යම් හේතු ගණනාවක් නිසා මේ ඒව මම බලන වෙලාව තිබ්බොත් ඔයාලට පැහැදිලි කරන්න. නමුත් හරප්පා ශිෂ්ටාචාරයේ මේ හිටපු මිනිස්සුම තමයි. ඒක පැහැදිලිව කියන්න පුළුවන් වෙන්නේ මේ DNA පරීක්ෂණ නිසා. DNA පරීක්ෂණ වලින් පැහැදිලි වෙනවා මේ හරප්පාවේ ක්‍රිස්තු පූර්ව 7000 දී උපන්න අයයි දැන් දකුණු ආසියාවේ ඉන්න මිනිස්සුගේ ඥානය අතර සමානකමයි තියෙන්නේ. අන්න ඒකෙන් ඔප්පු වෙනවා මේ හරප්පාවේ ඉඳලා වෛදික යුගයේ නියෝජනය කරලා තියෙන්නේ හරප්පාවේ හිටපු අයම. එහෙම නැත්නම් වෛදික යුග රිග් වෛදික පශ්චාත් වෛදික යුගයන් වල හිටියේ වෙන කොහෙන්වත් ආපු මිනිස්සු නෙවෙයි. අන්න ඒක තමයි ඔයාලා දැනගත යුතු. මෙතෙක් කල් තිබෙන්නේ මේවා සම්පූර්ණ මිත්‍යාවක්. මෙතනින් මේ සියල්ලම නිෂ්ප්‍රභා වෙනවා. මේ හරප්පාවේ මුතු අපි මේ ආසියාවේ අයගේ මුතුන් මිත්ත තමයි හරප්පාවේ සිය. හැබැයි මේ ඥාන වලින් විතරකුත් නෙවෙයි ආගම දේශපාලන ආදී සියල්ලකින් උත් අපිට පේනවා සමානකම් තියෙන බව. ඒවම බලන්න ඔයාලට වෙලාව තිබුණොත් පැහැදිලි කරන්න. ඒ නිසා ඔයාලා හොඳට මතක තියාගන්න. දැන් ආර්යයන් කියන අදහසත් නිෂ්ප්‍රභා වෙලා තියෙන්නේ. ආර්යයන් කියලා කට්ටියක් ඉඳලා නැහැ. මේ වෛදික යුග රිග් වෛදික යුගයේ පශ්චාත් වෛදික යුගයේ ඇවිල්ලා තියෙන්නේ බුදුන් වහන්සේ පවා මේ සියලු දෙනාම ඇති වෙලා තියෙන්නේ මේ හරප්පාවේ මුතු මිත්තන්. ඒක තමයි ඥාන වලින් පැහැදිලි වෙලා තියෙන කරුණ. ඔයාලා මතක තියාගන්න ඕන අන්න ඒ කරුණ. මේවා දැනට විද්‍යානුකූලව ඔප්පු වෙලා තියෙන සාධක. මොකද ඒක මතක තියාගන්න. දැන් මෙතනින් 2600 සිට 1900 දක්වා කාල පරිච්ඡේදයක් ගැන දාලා තියෙනවා. හරප්පාවේ දිමුණුම කාල පරිච්ඡේදය. සමහරට මේක 1800 දක්වා වෙන්නත් පුළුවන්. වසර 100ක් එහෙම මේ හැකියාවක් තියෙනවා. ඒ ලියනකොට නම් ධන ඍණ කියලා දානවා. අවුරුදු 50ක එහාට යන්නත් පුළුවන්. 50ක එහාට යන්නත් පුළුවන්. එනිසා ලියනකොට ඒක පදනම් කරගන්න. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕන මේ ශිෂ්ටාචාරයේ මේ නව සොයා ගැනීම තුලින් අපිට හඳුනා ගන්න ලැබෙන කාල නියමනය පිළිබඳ හොඳට අවබෝධයක් ලබා ගන්න. හොඳද? ඒකත් හරි වැදගත් වෙනවා. හොඳද? හරි. දැන් ඔය මම මේ නගර කීපයක් දාලා තියෙනවා. ක්‍රිස්තු පූර්ව 6000 දී පමණ වර්ධනය වෙලා තියෙනවා. මේ හරප්පාව මූලික වෙන්න පදනම් වෙච්ච නගර කීපයක් තමයි මම මේ දාලා තියෙන්නේ. ඒ නිසා අපිට පේනවා මේ මුල ඉඳලම මේ ශිෂ්ටාචාරයේ වර්ධනය වුණ ආකාරය. දැන් බලන්න මේ හරප්පා වැසියන් ඔයාලට මේ දන්නේ නැති කරුණු තමයි කියලා දෙන්නේ. මම අනිත් ඒවා කියලා දෙන්නේ. ඒවා ඔයාලා ලියන විභාග ප්‍රශ්න පත්‍ර වල මේ කරුණු ලියනවා. නමුත් මේ කරුණු ඔයාලා ලියන්නේ. මොකද ඒක තමයි අපිට විශේෂයෙන් කියලා දෙන්න උඹලා තියෙන්නේ. එයාලා හඳුන්වලා දුන්න දේවල් තියෙනවා. ඒ තමයි ගොඩනැගිලි ඉදි කිරීමේ විද්‍යාව. scientific construction method. ඒක තමයි. දැන් ඒක හඳුන්වන්නේ නූතන ඒක හඳුන්වන්නේ ඉංග්‍රීසි බොන් කියලා. ඒ නිසා මේක මතක තියාගන්න. මෙන්න මේ කන්ස්ට්‍රක්ෂන් කියන්නේ ගොඩනැගිලි ඉදි කිරීමේ ක්‍රමය පළමු වරට හඳුන්වලා දුන්නේ ලෝකෙට හරප්පා වැසියන්. ඒක හොඳට මතක තියාගන්න.
හොඳ ඒක අමතක වෙන නිසා ඔයාලට මම කියන්නේ මේ කාරණා තමයි තාම වැදගත් වෙන්නේ. ලෝකෙට ගොඩනැගිලි ඉදිකිරීම තාක්ෂණය හඳුන්වලා දුන්නේ මේ හරප්පා වැසියන්. අනිකයි. විශේෂයෙන්ම අපි බැලුවොත් එහෙම බාත්රූම් ටොයිලට් එක වැසිකිළිය සංකේත හඳුන්වලා දීලා තියෙන්නේ ඇත්තටම මෙයාලා. ඒක තිබිය යුතු තැන ගෙදර හඳුන්වලා දීලා තියෙනවා. ඩ්‍රේනේජ් සිස්ටම් කොයි ආකාරයෙන් හඳුන්වලා දෙන්නේ. අන්න ඒ වගේ ඉතාමත්ම ක්‍රමානුකූල සංවිධානාත්මකව ගොඩනැගිලි දිකිරීමේ සම්ප්‍රදාය හඳුන්වලා තියලා තියෙන්නේ හරප්පා වැසියන්. හරියටම මීට අවුරුදු 5000කට කලින් ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 3000 දී පමණ තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. මේක අනික් ශිෂ්ටාචාරවල දක්නට නොලැබෙන ලක්ෂණයක් තමයි. දැන් මේ ශිෂ්ටාචාරයේ තියෙන විශේෂ ලක්ෂණ තමයි මේ ශිෂ්ටාචාරයේ වසර 1000ක්ම ස්වයංපෝෂිත ශිෂ්ටාචාරයක් හැටියට තමයි තිබෙන්නේ. අඩුම ගානේ 2900 දී ඉඳලවත් 1800 දක්වා වසර 1000ක් කාල පරිච්ඡේදයක් පුරාමටම මේ ශිෂ්ටාචාරය පැවතිලා තියෙන්නේ ස්වයංපෝෂිත නාගරික ශිෂ්ටාචාරයක් හැටියට. එවැනි ශිෂ්ටාචාරයක් ලෝකේ දකින්න ලැබෙන්නේ නෑ රජරට ශිෂ්ටාචාරයේ. සම්මාන කර හැකි එකම ශිෂ්ටාචාරයක් තියෙනවා ලෝකේ අර මේ රජරට ශිෂ්ටාචාරය විතරයි. ලෝකේ වැඩිම කාලයක් එකම අකනගරේ පවත්වාගෙන යමින් ස්වයංපෝෂිත ආර්ථික රටාවක් තිබුණු එකම ලෝකේ ශිෂ්ටාචාරය තමයි හරප්පාවයි අනුරාධපුර පොළොන්නරුව කේන්ද්‍රගත රජරට ශිෂ්ටාචාරය. ඒක මතක තියාගන්න. සංසන්දනය කරනවා නම් අපිට සංසන්දනය කිරීමේ හැකියාව තියෙන්නේ හරප්පා ශිෂ්ටාචාරයයි ශ්‍රී ලංකාවයි විතරමයි. ඒ නිසා අපි බැලුවොත් එහෙම ක්‍රිස්තු පූර්ව 3000 දී මේ භාවිත කරලා තියෙන තඹ මුට්ටි දිහා බැලුවම මෙන්න මේක මේ නිර්මාණාත්මක හැකියාව දිහා බැලුවොත් දැන් බලන්න මේවට යොදලා තියෙන paintings බැලුවම අපි ඒ වගේම තමයි මේකට දාලා තියෙන කලර් එක. එතකොට මේ දැන් අවුරුදු 5000ක් ගිහිල්ලා මේ ඒ යොදලා තියෙන චිත්‍ර ඒ විදිහටම තියෙනවා. වසර 5000ක් පොළොව යට තිබිලා. එහෙනම් මේ මුලින් යොදාගත්ත තාක්ෂණය කොයිතරම් කාලයක් තියන්න පුළුවන් තාක්ෂණයක්ද කියන එකයි ඒක හඳුන්වලා තියලා තියෙන හරප්පා වැසියන්. දැන් අද පේන්ට් කරොත් එහෙම නූතනී තාක්ෂණي මෙච්චර දියුණු වෙලා තිබුණා. වසර 5000ක් තියේ කියලා ඔයාලට හිතන්න බලන්න පොළොව යට තිබිලි වෙලා මාසෙකින් දෙකකින් ගන්න බලන්න මඩ වතුර ඔක්කොම මේවට ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා බලන්න ගොඩට අරගෙන ඒ කලර් එක තියෙයිද? නමුත් මේ වගේ තියෙනවා. සමහරට අතනින්ට මේ දැන් පේනවට වඩා ලස්සනට තියෙන්න පුළුවන්. තේරෙනවද? ඒ නිසා හරප්පා වැසියන් හඳුන්වලා දීලා තියෙනවා. අන්න ඒ දෙයට. ඒ වගේම තමයි ලෝකේ පළමු වරට නගර ක්‍රමානුකූලව නගර සැලැස්මක් හඳුන්වලා දීලා තියෙන්නේ මෙයාලා තමයි. අන්න ඒකත් මතක තියාගන්න. මේ විදිහේ නගර ලෝකේ කවදාකවත් කොහෙදවත් නැහැ. මෙහි තියෙන සනීපාරක්ෂක කටයුතු දිහා බැලුවාම ඇත්තටම වැසිකිළිය කොතනද තියෙන්න ඕන, ළිඳ කොතනද තියෙන්න ඕන කියලා පවා ක්‍රමානුකූලව හඳුනාගෙන තිබුණා. තේරෙනවද? මම අර කියලා දුන්න scientific construction method. එයාලා හඳුන්වලා දුන්නා තව දෙයක් හඳුන්වලා දුන්නා. textiles. රෙදි වීමේ ක්‍රමය. ලෝකෙට හඳුන්වලා දුන්නේ හරප්පා වැසියන්. silk industry. මේක සේද කියලා කියන්නේ. අතරම සේද කියන්නේ ලොම් ආදී සියල්ලමත් එකතු කරගෙන නිර්මාණය කරන ලද එකක්. නමුත් මේ පටමණු වලින් ගන්න සිල්ක් නෙවෙයි. එතකොට ප්‍රථම වරට ලෝකේ ආයුර්වේදය පිළිබඳව හඳුන්වලා දීලා තියෙන්නේ හරප්පා වැසියන්. මෙන්න මේක කවුරුත්ම ලියන්නේ නැති කාරණා දෙකක් තමයි. මේ ටික කවුරුත් ලියන්නේ නැහැ. එකක් තමයි යෝග සයන්ස්.
යෝග සයන්ස්. නැත්නම් භාවනා යෝගී විද්‍යාව හඳුන්වලා දීලා තියෙන්නේ ලෝකෙට පළමු වරට හරප්පාවසිය. ඒක මම ඔයාලට පින්තූර මගින් පෙන්නන්නම්. ඒක තමයි ඊළඟ කාර්යය තමයි විද්‍යානුකූලව agriculture system. කුෂිකාර්මික රටාවක් හඳුන්වලා දීලා තියෙන පළමු වරට විද්‍යානුකූලව හරප්පාවසිය. ඒකත් හොඳට මතක තියාගන්න. මේවා ඇත්තටම ළමයි නොලියන කාරණා. නම් දැනට ඔයාලට හඳුනා ගන්නට එහෙම නැත්නම් ලෝකෙට හඳුන්වලා දීපු තියෙනවා නම් ඒ හඳුන්වලා දීපු මූලික දේවල් තමයි මෙන්න මේවා. මූලික තාක්ෂණික ක්‍රමවේදයන්. ඒ වගේ තමයි විද්‍යානුකූලව නිෂ්පාදන ශක්තිය වැඩි කර ගැනීම සඳහා යොදා ගන්නා tools උපකරණ equipment හඳුන්වලා තියලා තියෙන්නේ පළමු වරට හරප්පාවැසියන්. ඒ වගේ තමයි ආභරණ කර්ණාන්තේ හඳුන්වලා තියෙන ලෝකෙට හරප්පාවැසියන්. මාළ වලලු හදලා මිනිස්සු කොයිතරම් ආකාරයෙන් නිර්මාණාත්මක හැකියාවන් දිනු කරලා තිබ්බේ හරප්පාවැසියන්. මේවා සාමාන්‍ය ජනතාව කරේ අනේක විශේෂත්වය. අනික් ශිෂ්ටාචාරවල වෙනස් විදිහේ දේවල් අපිට දකින්න ලැබෙනවා. ඒවා සාමාන්‍ය මිනිසුන්ට කිසිම මම ඔයාලට පැහැදිලි කරනවා නම් ගෙවල් පැහැදිලි කරගත් කොහොමද අනිත් ශිෂ්ටාචාරවල සාමාන්‍ය මිනිස්සුයි හරප්පා ශිෂ්ටාචාරයේ අතර තියෙන මිනිස්සු අතර වෙනස. අතර මේ ශිෂ්ටාචාරය දිහා බලනකොට මේ පිළිවෙල කියන එක ඔයාලට හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඇත්තටම හරිම වක්‍රමශීලීව ඒ වගේම තමයි ඒවට කිසිම ආකාරයෙන් හානියක් වෙන්නේ නැති වෙන්න ශක්තිමත්ව හදලා තියෙනවා. ඒකත් දැන් ශක්තිමත්ව හදලා තියෙනවා කියලා කිව්වහම කෙනෙක් හිතන්න පුළුවන් මේව ආක්‍රමණය කළ විනාශ කරන නිසාද මේ හදන්න නැත්තේ කියලා. නෑ. මේවල ශක්තිමත්ව හදලා තියෙන එක හේතුවක් තමයි ජලය පිළිබඳ ගැටලුව. අද වගේ නෙවෙයි. සමහර විට මේ ගංගාවල ජලය මීට අවුරුදු 5000කට එහා ජලය විශාල ප්‍රමාණයක් ගන්න තියෙනවා. අද ගන්නවටත් වඩා. ඒ නිසා ශිෂ්ටාචාරයේ දැලුවම ගංගාව අද නූතනයේ ගංගාව තියෙන්නේ පහළින් උනට එදා ශිෂ්ටාචාරය තිබිලා තියෙන්නේ ඉහළින්. ඉහළින් කියන්නේ ගංගාවට ඉහළින්ද ගංගාව ශිෂ්ටාචාරය පහත තිබිලා තියෙන ගංගාව ඉහළට වෙන්න තිබිලා තියෙන්නේ. ඒ නිසා වුන්ට බියක් තිබිලා තියෙනවා. ජලයෙන් යට වෙයි කියලා. ඇත්තට මේ ශිෂ්ටාචාරය කැණීම් වලින් පැහැදිලි වෙනවා. ශිෂ්ටාචාරයේ කීප සැරයක් ජලයෙන් යට වෙලා තිබෙනවා කියලා. කැණීම් තුලින් පැහැදිලි වෙනවා. ශිෂ්ටාචාරයේ ඊළඟ අඩියේදී ඊළඟ කැණීමේදීත් කලින් තිබුණා වගේම ශිෂ්ටාචාරය තියෙනවා. වතුර ගැනනම් ඊට පස්සෙත් ආපහු ශිෂ්ටාචාරය ගොඩනැගලා තියෙනවා. තවත් ඒ තිබුණ විදිහටම. ඒකෝට ආපහු ශිෂ්ටාචාරය ජලයෙන් යට වෙලා තියෙනවා. ආපහු ගොඩනගලා තියෙනවා. මේව කැණීම් තුලින් පැහැදිලි වෙනවා ශිෂ්ටාචාරයේ මේ ජලයෙන් බේරීම සඳහා තමයි මූලික ලෙසම උත්සාහගෙන තිබෙන්නේ කියලා. ඉතින් අන්තිමට මේ හරප්පා වැසියු තමයි ලෝකයේ සාමය කියන සංකල්පය ගෙනලා තියෙන්නේ. මේ මිනිස්සු විතර සාමයෙන් හිටපු කිසිම මිනිසෙක් ශිෂ්ටාචාරයෙන් හම්බෙන්නේ නැහැ. හැම මිනිසයාටම එක හා සමානව තමයි සැලකෙන්නේ. දහස් සංඛ්‍යාත ගෙවල් තියෙනවා. ඒ ගෙවල් තවත් කෙනෙක්ගේ ගෙදරකට වඩා ලොකු, තවත් ගෙවල් එකකට වඩා පොඩි එහෙම දකින්න ලැබෙන්නේ නැහැ. ඔක්කොමලම එක හා සමානව තමයි ජීවත් වෙලා තියෙන්නේ. කම්කරුවන් ආදී ඉඳලා තියෙනවා. ඕන් සමහරලාට නගරින් පිට ඈත ඉඳලා තියෙනවා. නගරේ සියලු දෙනා වගේ එක හා සමානමයි. ඒක තමයි මේ ශිෂ්ටාචාරයේ තියෙන විශේෂ ලක්ෂණය. දැන් මේ මිනිස්සු මිය ගියාම නත් ඇත්තටම නගරෙන් පිට කිලෝමීටරයක් විතර පිටින් තමයි සුසාන භූමිය තියෙන්නේ. ඒ සුසාන භූමියත් ඉතාමත්ම හොඳට අදටත් වඩා ඇත්තටම බොහොම කල්පනාකාරීව තමයි විහිදා කරලා තියෙන්නේ. ආනික තමයි මృత ශරීරයකට ගෞරව කරලා තියෙන්නේ. සාමාන්‍ය වැසියෙකුටත් අපි දන්න විදිහට කැණීම් වලින් ලැබිලා තියෙන හැම කෙනාටම එකම ආකාරයක භූම දාන ක්‍රමයක් තිබිලා තියෙන්නේ. එහෙම නැත්නම් ඊජිප්තුව වගේ එකම පාලකයෙකුට මුළු ජීවිත කාලයේම රටේ ජනතාව වෙහෙස මහන්සියලා ඔහුගේ පිරමීඩේ කොට නැගීම
වගේ ඊටාත්ම මිනිසුන්ට ප්‍රයෝජන නැති කිසිම වැඩක් කරලා නැහැ හරප්පාව වැසි. හරප්පාවේ අපි දන්නේ නැහැ පාලකයා මොන විදිහේ කෙනෙක්වත්ද කියලා. නම් පාලනය කරපු කෙනා ඉන්නවනේ. ඔහු තමා ලෝකේ දක්ෂතම පාලකයා කියලා හඳුනා ගන්න පුළුවන්. ඉන්දියාව වගේ දෙගුණයක් විතර විශාල ප්‍රදේශයක් කේන්ද්‍ර කරගත්ත මේ ශිෂ්ටාචාරය පාලනය කරපු කෙනා නම් පුදුම කෙනෙක් විය යුතුයි. අපි බලමු එහෙම කෙනෙක් හොයාගන්න පුළුවන්ද කියලා. එතකොට මේ මිනිස්සු බොහොම දානය කරන්ද නගරයට එහෙම නැත්නම් පිටින් තමයි බොහොම දානය කරලා තියෙන්නේ. මේ බොහොම දානය කිරීමේ විශේෂත්වය තමයි ඇත්තටම මේ අය ගරු කරලා තියෙනවා. ගරු කරලා තියෙනවා මේ මිහිදම් කරපු එහෙම නැත්නම් මියගිය පුද්ගලයා. එයාට කෘතවේදීත්වය බලනවා. එයා මිය ගියාම එයා පාවිච්චි කරපු දේවල් තියෙනවා නම් ඉතා සරල දේවල් තියෙනවා නම් ඒවා ඒ සමගම වල්ලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ වගේ කොහොමද මේවා කැනින් කරන්න කියලා. ඉස්සර වගේ නෙමෙයි දැන් මේවා කැනින් කරනකොට සම්පූර්ණ වෙනස් ඇඳුමක් පවා මේ වගේ දාගෙන තමයි ඔයාලට පේනවා. මේ වෙන ඇඳුම් දාගෙන තමයි ඇත්තටම මේවායින් කිසිම ආකාරයකින් සාමාන්‍ය ඇඳුමක් දාගෙනවත් ඇත්තටම මේ වගේ වැඩ කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ ඥාන වෙනස් වීමේ හැකියාව තියෙන නිසා. ඒ ලබා ගන්න ගමන්ම ඒවා වෙනම ආකාරයෙන් අලුවල දාලා අසුරනවා. ඒ වගේම තමයි ඊළඟට ඒ බ්ලවුස් අයින් කරලා දාලා ඉවරලා බෑග් අයින් කරලා දාලා ඉවර තමයි වෙන එකක් දාගෙන තමයි නැවත මේ ඒවා කැනින් කරන්නේ. නැත්තම් data වෙනස් වෙන නිසා ඒ තරම් සිවුම් විදිහට කරන්නේ. ඒ නිසා තමයි සාර්ථක තොරතුරු හමු වීමට හැකියාව ලැබෙන්නේ. මේවා මීට අවුරුදු 50 60කට එහා නැත්තම් 10 20කට විතර එහා මේවා සිදු කරේ නැහැ මේ තරම් තාක්ෂණික මට්ටම් යොදාගෙන. දැන් තමයි මේ සිද්ධ කරන්නේ. මේ දරුවෙකුයි අම්මෙකුයි මේ වලලා දාලා තියෙන විදිය බලන්න. එතකොට මේ පුජ්‍යලෝ ගරු කරලා තියෙනවා. මියගිය පුජ්‍යලයට ඒ කෘතවේදීත්වය බලලා තියෙනවා. ඒ මිහිදම් කරපු පුජ්‍යල මේ සංකල්පයේ ප්‍රථම වරට තියෙන්නේ මේ හරප්පා වැසියන්. ඇත්තටම ලංකාවේ ගත්තොත් එහෙම සීඹලා ගස්වැව ඉබ්බන් කටුව මේ විදිහට ගත්තොත් එහෙම ඇත්තට මේ වගේ අපිට දැක ගන්න පුළුවන් ඉන්න මිහිදම් කරපු පුජ්‍යලයා උඩ පියංගලක් වහලා තිනවා. මේ ඇත්තටම පියංගල හෝ මේ වහන්න බෑ මේ 4-5 දිනක් ගිහිල්ලා. ඒ පියංගලක් ඇත්තටම 30ක් 40ක්වත් ඕනේ උස්සන්න. එතකොට අපිට පේනවා මල ගෙදරට ඇවිල්ලා තියෙනවා එච්චර ප්‍රමාණයක්. ඒකට මේ මිහිදම් කරපු පුජ්‍යලයාට ගෞරව දක්වලා තියෙනවා. ගිනි තියලා නැහැ. එතකොට මේ දැන් අපි ලංකාවෙත් කරන්නේ ඒක තමයි. ඊදන් කළා තමයි තියෙන්නේ. එතකොට මේ සංකල්පය. එතකොට සමහරවිට ඔහු භාවිත කරපු භාණ්ඩ කිසියම් දැන් ඊජිප්තුවේ නම් මේ රජවරු භාවිත කරපු භාණ්ඩ විතරනේ මිනිස්සු ඒ ආකාරයෙන්ම වැළලීලා දාලා තියෙනවා. ඒකට හේතුව තමයි ඔව් සියලු දෙනාම ගිහින් දිව්‍ය ලෝකෙ ඉපදෙනවා කියන විශ්වාසය තිබුණා. නමුත් මේ ආකාරයේ විශ්වාසයක් තිබිලා නැහැ. නමුත් මෙයාලගේ විශ්වාසයක් තිබිලා තියෙනවා. නැවත ඉපදෙන්න කියන සංකල්පේ ප්‍රථම වරට ලෝක ඉතිහාසයේ මේ මිනිස්යාගේ සංකල්ප පිළිබඳව එහෙම නැත්නම් මානසික දියුණුව පිළිබඳව සංකල්පන අවස්ථාවක් තමයි නැවත ඉපදී කියන අදහස. මෙන්න මේක පළමු වරට හඳුන්වලා තියෙන්නේ හරප්පා වැසියන්. ඒ කිසිම ආකාරයෙන් ඒවා ඇටසැකිලි තාමත්ම හොඳින් හඳුනාගෙන තිබෙනවා. ඇත්තට මේවට කිසිම හානියක් නොවන විදියට තමයි දේහය තැම්පත් කරලා තිබිලා තියෙන්නේ. ඌ තාමත් ගෞරව සම්පන්න ආකාරයෙන් තමයි ශ්‍රී ලංකාවේ වුණත් අද වුණත් වර්තමානයේ දේහයට තාමත් ගෞරව සම්පන්න දක්වනවා. ඒ විදිහේ සැලකිල්ල දක්වලා තියෙනවා හරප්පා වැසියන්. මේ හරප්පා මේ භාවිත කරලා තියෙන සාමාන්‍ය භාණ්ඩ වටිනා භාණ්ඩ නෙමෙයි ඔහු පාවිච්චි කරපු කවුරු හරි ඉතාමත් සරල භාණ්ඩ. වතුර බීපුවා පාවිච්චි කරපු ඒ වගේ දේවල් තමයි යොදාගෙන තියෙන්නේ. දැන් මේ වගේ රත්තරන් මුතුමැණි එහෙම යොදාගෙන නැහැ. දැන් මේ ශිෂ්ටාචාර සම්බන්ධයක් තිබුණා. සම්බන්ධයක් තිබුණා මොකක්ද ආකාරයක ඒ සම්බන්ධයක් තිබුණා නම් ඔයාලා බලන්න සම්බන්ධයක් තිබුණා නම් ඒ ඊජිප්තු අකුරු කියවන්න පුළුවන්. ඒක අකුරු කියවන්න පුළුවන්. එහෙමනම් මේ හරප්පා ශිෂ්ටාචාරය අකුරු කියවන්න බෑ. ඕ සමානකම් තියෙනවනේ. දැන් මෙසොපොතේමියා ශිෂ්ටාචාරයේ ගඩොල් පුරුස්සලානේ අවුෙන් වෙලා තියෙන්නේ. හරප්පා ශිෂ්ටාචාරයේ ගඩොල් පුච්චලා තියෙන්නේ. එහෙනම් මේ මේ තාක්ෂණය එහෙට මෙහෙට ගියා නම් හොයගන්න. අනේක තේරුම් ගන්න ඕනේ. එතකොට මේ වගේ තිබුණා වුණා මේ ශිෂ්ටාචාරය ස්වාධීනයි. දැන් ඇත්තටම හරප්පාව සම්බන්ධතා පැවැත්වුවේ මෙසොපොතේමියාව. ඒක හැදුනේ සුමේර් කියලා.
මෙසොපොතේමියාව සුමේර් කියලා හැදුවා. මේ හරප්පාව හැදුවේ මෙල්ලූහ කියලා. මෙල්ලූහ කියලා. ඒ නිසා මේක අපිට හඳුනා ගන්න ලැබෙන්නේ ඇත්තටම හරප්පාවේ මේ මෙසොපොතේමියාවේ හම්බ වෙන අභිලේඛනයන්ට අනුව මැටි පුරවල ලියලා තියෙන ඒවා නිසා. ඇත්තටම මෙසොපොතේමියාවේ හම්බ වෙන හරප්පාව දක්වා ආපු නැවක විස්තරයක්. දිල්මූන් මගන් මෙල්ලූහ. මෙල්ලූහ දිල්මූන් මගන්. මෙන්න මේ විදිහට නැවක් ඇවිල්ලා ආපහු ගිය ආකාරය සටහන් කරලා තියෙනවා. ඒ නිසා අපි දන්නවා මෙයාලා අතර ඍජු සහ වක්‍රාකාරව වෙළඳ සම්බන්ධයක් තිබුණා කියලා. නමුත් ඇත්තටම මේ මගන් කියන ප්‍රදේශ, දිල්මූන් කියන ප්‍රදේශ තමයි සුමේරික සම්බන්ධ පවත්ලා තියෙන්නේ. ඒ වගේම තමයි මෙල්ලූහ එක්ක සම්බන්ධ පවත්ලා තියෙන්නේ. මේ අතරමැදි කලාපය තමයි සියල්ලම සිදු කරලා තියෙන්නේ. හරප්පාවේ නිෂ්පාදන ද්‍රව්‍යයන් තියෙනවනේ සියලුම නිෂ්පාදන ද්‍රව්‍යයන් අරන් ගිහින් දිල්මුන් මගන් කියන අතරමැදි වෙන දැන් අපි හිතමු බලන්න මේ දිල්මුන් මගන් කියලා කියන්නේ මේ දැන් මැද පෙරදිග කලාපයට අයත් පර්සියන් ගල්ෆ් කලාපයේ තියෙන ප්‍රදේශ දෙකක්. එතන ඕමාන් වගේ ප්‍රදේශ මේ මෙන්න මේ හුමාරු කිරීම සඳහා අතරමැදියන් ලෙස ක්‍රියා කරලා තියෙනවා. හොඳද? නමුත් මෙයාලා බොහෝ දේවල් කරලා තියෙන්නේ සමහරලාට හරප්පාවෙන් දෙයක් අරගෙන ගිහිල්ලා එයාලා මේ මෙසොපොතේමියාවට දීලා තියෙන්නේ එයාලගේ දෙයක් ඇටියට. හොඳද? ඒවා ඇත්තටම පුරා විද්‍යාත්මක සොයාගැනීම් දැක් වෙලා තිබුණා. මේ අතීතයේදී එහෙම තමයි හැමදේම කොහෙන් භාණ්ඩයක් අරන් ගියත් එයාලගේ දෙයක් ඇටියට තමයි එයාලා කියලා තියෙන්නේ. ඕනම දෙයක් එහෙමයි. දැන් ඔයාලට උදාහරණයක් ඇටියට කියන්නම්. දැන් මේ ඔය මමි ඊජිප්තුවේ ඇත්තටම මමි ඔතලා තියෙන්නේ මේ කුරුඳු තෙල් වලින්. කුරුඳු තෙල් නැතුව ඒක කාලයක් පවත්වාගෙන හැකියාව තියෙන කුරුඳු තෙල් විතර. ඉතින් කුරුඳු තෙල් ඇත්තටම ගෙනන කුරුඳු තෙල් ගෙනාවා කියන අරාබි කියන්නේ යාළ ගෙනාවා කියලා. නමුත් අරාබි කුරුඳු හැදෙන්නේ නැහැ නේ. නමුත් ඒවා හැදෙන්නේ ඇත්තටම ලංකාව වගේ රටවල් වල. ඇත්තටම ලංකාවේ මේ යුගයේ වෙන විට මේ සම්බන්ධතා පවත්ලා තියෙනවා කියන්නේ අපිට සාධක දැනටමත් ලැබෙන්නේ පවතින. ඒ නිසා අපි හිතනවා සමහරට ලංකාව දැන් අපි බැලුවොත් මුතු හම්බ වෙනවා මෙසොපොතේමියා විශාල සංඛ්‍යාවක්. ඇත්තට මුතු හොඳම මුතු තිබ්බේ ලෝකේ ශ්‍රී ලංකාවේ. මන්නාර මේ එතන බෙල්ට් එකේ තමයි ඇත්තටම මේ හොඳම මුතු තිබ්බේ. ඉතින් ඇත්තටම විශ්වාස කරන්නේ අපි මේ හරප්පාව තියෙන යුගයේ ශ්‍රී ලංකාවත් මේවට විතර වෙලා ඉන්නද කියලා. දැන් විද්‍යාත්මක සාධක වලින් මහාචාර්ය රාජ් සෝමදේව ඒ වගේම මේ අපිට පේනවා පර්යේෂණයන් ආචාර්ය නිමල් පෙරේරා ආදීන්ගේ පර්යේෂණයන් තුලින් පේනවා මේ ශිෂ්ටාචාරයේ අපේ ශිෂ්ට සම්පන්න මිනිහා ওই තරම් දුරට එහාට ගිහිල්ලා තියෙනවා. දැන් අපි ශිෂ්ටාචාර ගැන කතා කරනවා. මේ ශිෂ්ටාචාර කියන වචනේත් හරියට හඳුනා ගන්න ඕනේ නැත්නම් හිතනවා මේ කොතනින්ද හරියටම මාජින් එකක් තියන්නේ ශිෂ්ටාචාර කියන. හොඳට මතක තියාගන්න දුව පුතේ ශිෂ්ටාචාර කියන එක හඳුනා ගන්න ලැබෙන්නේ ඉස්සල්ලාම ඔවුන් තාක්ෂණයේ භාවිත කරපු තැන ඉඳලා. හොඳට මතක තියාගන්න. අපි දැන් හිතුවොත් එහෙම ඔවුන් දඩයම් යුගයේ ඉඳලා ඉවරලා ඔවුන් මේ කුෂ්කාර්මික යුගයට ආවා කියලා. නමුත් අපි දන්නවා ඔවුන් උයාපි හාගන්න ඕන. උයාපි හාගන්නකොට ඔවුන් අතින් හදලා මුට්ටියක් භාවිත කරේ. නමුත් ක්‍රිස්තු පූර්ව 5000 දී විතර අපිට පේනවා ඔවුන් සකපූර්ව භාවිත කරලා තියෙනවා. සකපූර්ව භාවිත කරලා කියන්නේ හොඳට මතක තියාගන්න. අතින් කරන්න බැරි දෙයකට තාක්ෂණය හොයාගත්තා නම් එදා ඉඳලා තමයි අපි කියන්නේ ශිෂ්ටාචාරයක් කියන්නේ කොතනද කියන එක හඳුනා ගන්න ලැබෙන්නේ අපිට මෙන්න මේ සාක්ෂි පතන කරගන්න. හොඳට මතක තියාගන්න ලංකාවෙත් එහෙම තමයි. ඉස්ලාම් ශිෂ්ටාචාරය ඇති වෙනවා කියන්නේ පූර්ව ඓතිහාසික යුගයේ තමයි ඇති වෙන්නේ. පූර්ව ඓතිහාසික විශේෂතාවය තමයි තාක්ෂණය හොයා ගැනීම. ප්‍රාග් ඓතිහාසික ඉඳලා පූර්ව ඓතිහාසික යුගයට කොහොමද වෙන් කරන සාධකය හඳුනාගන්නේ තාක්ෂණය. ඒක හොඳට මතක තියාගන්න. ඒක ලේසියි. තාක්ෂණය කියන්නේ සකපෝරුව සොයා ගැනීම හෝ වෙනත් දෙයක්. මිනිහට අතින් කරන්න බැරි දෙයක් තියෙනවා නම් ඒකට යොදාගත්තා නම් යන්ත්‍රයක්. එදා ඉඳලා තමයි මිනිස්සු තාක්ෂණය හොයාගන්න. තාක්ෂණය හොයාගත්තා කියන්නේ ශිෂ්ටාචාර වුණා කියන්නේ. අන්න ඒක ඉතින් හොඳට මතක තියාගන්න. ඔයාලා ලේසියිම මතක තියාගන්න තියෙන ක්‍රමවේදය ඒක තමයි. තාක්ෂණය හොයාගත්තා. හොඳට මතක තියාගන්න සකපෝරුව නැත්නම් මුට්ටියක් මතක තියාගන්න. මුට්ටිය කියලා මතක තියාගත්තාම හරි. අතින් හදන්න බෑනේ මුට්ටිය අතින් හදලා තියෙනවා. නමුත් සකපෝරුව භාවිත කරාම තමයි ඒක ක්‍රමානුකූලව එන්නේ. තේරෙනවා? එදා ඉඳලා තමයි ශිෂ්ට සම්පන්න ජාතියක් ඇටියට එන්නේ. අපි නගුල හොයාගත්තා. නගුල හොයාගත්තා කියන්නේ ඒක තාක්ෂණය. අන්න ශිෂ්ට සම්පන්න මිනිස්සු ඇටියට වර්ධනය වෙන්නේ එතන. ශිෂ්ටාචාරයක් ආරම්භ වුණා කියලා කියන්නේ එතන. ඊට එහායින් තියෙන කොට හඳුන්වන්නේ අපි සංස්කෘතියක් ඇටියට. තේරෙනවද? ඒකේ තියෙන විශේෂත්වය තමයි ඒ වගේ මිනිස්සු කිසියම් ආකාරයක පොඩි ආගමික වැඩ කරලා තියෙනවා. ලොකු තාක්ෂණයක් භාවිත කරලා නේ වගේ ඒවට කියන සංස්කෘතිය කියලා.
කියලා තියෙනවා. ඔය අම්රිනාල් කුල්ලි ඒවා ඔක්කොම වැටෙන්නේ ඒ යුගයට. හොඳද? හොඳට මතක තියාගන්න. දැන් ඔයාලට මේ ශිෂ්ටාචාරය පිළිබඳ ඇත්තටම මේ පැය ගාණක් උගන්වන්න තියෙන කාල පරිච්ඡේදය මම හිතන්නේ නෑ ඔයාලට මට මේ මාස ගාණක් උගන්වන්න තියෙනවා මේ ඒකමාරෙන් කොහොමද කරන්න කියලා. ඉතින් ඔයාලා හොඳට මතක තියාගන්න මෙන්න මේ ඉස්සරම් ශිෂ්ටාචාරය ඇති වුණු යුග ටික මෙන්න මේ මතක තියාගන්න. ඉස්සෙල්ලා මුලින් ඇති වෙලා තියෙන ස්වාධීන න්‍යාය ඇති වෙලා තියෙන්නේ. ඉස්සෙල්ලා මුලින් යාලා මේ hunter gatherers ලා ඉඳලා තියෙන ඊට ඇග්‍රිකල්චර් වෙලා තියෙනවා. ඊට පස්සේ තමයි කට්ටිය මේ කට්ටිය ග්‍රාමීය වශයෙන් දියුණු වෙලා තියෙන්නේ. ඊට පස්සේ තමයි නාගරික ශිෂ්ටාචාරය ඇති වෙලා තියෙන්නේ. දැන් මම ඔයාලට කිව්වා වෛදික සංස්කෘතිය උනත් දියුණු කරලා තියෙන්නේ මෙයාලගේ මුතුන් මිත්තන් කියලා. එහෙනම් මේක හොඳට මතක ගන්න මේ මෙතන ලියලා තියෙනෙත් ඒකයි. අපේ දැන් ඉන්න ජනතාවගේ මුතුන් මිත්තන් තමයි හරප්පා වැසියන්. තේරුණාද? ඒක වෙන කොහෙන්වත් ඇවිල්ලා මේ කට්ටිය ඒ ප්‍රදේශයන් වලින් තමයි ඇවිල්ලා තියෙන්නේ කියන එක අපිට හඳුනා ගැනීමට හැකි වෙලා තියෙනවා. නමුත් මේ මෙයාලා ගනුදෙනු කරලා තියෙනවා වෙන ප්‍රදේශයන් වල සමග. එනිසා ගැටලුවක් ඇති වෙන්නේ නැහැ අපිට. ඕම් වෙලඳම් කරලා තිබුණ බඩ ගොඩාක් හම්බ වෙලා තියෙනවා. විශේෂ මේ ශිෂ්ටාචාරයේ දහන්නියම් වගා කරලා තියෙන විශේෂයෙන් ස්ථූර 2400 විතර විශාල වශයෙන් මේ කට්ටිය වගා කරලා තියෙනවා. හොඳද? ඒ නිසා අපිට ස්ථූර 7000 5000 දී පමණ ආරම්භ වෙලා තියෙනවා වාණිජ කටයුතු. මේවත් හොඳට ඔයාලා මතක තියාගන්න. දැන් අපි බලන්නේ හරප්පාවෙන් හම්බුන මේ මැටි බඳුන් මේ පිළිබඳ මේ ශර්මා වෙන පරිශ්‍රණයක් කළා. දැන් මේ බලන්න මේ මැටි බඳුන් මේ අද අවුරුදු 5000ක් ගිහින් මේ වගේ ලස්සනට තාම තියෙනවා. ඒ කියන්නේ යොදාගත් තාක්ෂණය පර්ෆෙක්ට්. මුලදීම යොදාගත් තාක්ෂණය. අනේක විශේෂත්වය මේ තඹ වලින් හදලා තියෙනවා, රත්තරන් වලින් හදලා තියෙනවා, රිදී වලින් හදලා තියෙනවා. මේ ඔක්කොම ලෝකඩ වලින් හදලා තියෙනවා. මේ ගෙවල් වල භාවිත කරලා තියෙනවා. මේ අදවත් ගෙවල් වල නැති තරම් හොඳට මේවා නිර්මාණාත්මකව කරලා තියෙනවා මේවා. මේ ඒතකොට සීල් එක. මේ සීල් ඇත්තටම භාවිත කරලා සීල් සම්පූර්ණ තියෙනවා 4000ක් පමණ හම්බ වෙලා තියෙනවා. මේවා ඇත්තටම යොදාගෙන තියෙන සීල් එකක් යොදාගන්නේ තමන්ගේ අනන්‍යතාවය ප්‍රකාශ කිරීම සඳහා. හොඳද? එනිසා මේවට තමන්ගේ ශිෂ්ටාචාරය තිබුණු විශේෂ සත්තු එහෙම නැත්නම් වෙනත් කලාකෘති මේ කටේ යොදාගෙන තියෙන ශිෂ්ටාචාරය. දැන් බලන්න මේ ශිෂ්ටාචාරය මේ චිත්‍රයෙන් දිහා බලමු. මේ කැණීම් වල කරලා තියෙන පදනම් කරගෙන තමයි මේක මේ ඩ්‍රාෆ්ට් කරලා තියෙන්නේ. ඒක පේනවා මේ ශිෂ්ටාචාරය බලනකොට මේ මිනිස්සු කොයිතරම් දුරට අපිට පාලකෙක්වත් හොයාගන්න බැරි තරමට හැම මිනිස්සෙම එක සමානව තමයි ඉඳලා තියෙන්නේ. සමානාන්තතාවය කියන්නේ මේ ශිෂ්ටාචාරය වෙනත් කිසි ශිෂ්ටාචාරයක දක්වන්න ලැබෙන්නේ නැහැ. නදරට ශිෂ්ටාචාරය හැදී මේ තරම් සමානතාවයෙන් මිනිස්සු ඉඳලා තියෙනවා. සාමයෙන් ඉඳලා තියෙනවා. කිසිම කෙනෙක් යුද්ධ කරලා නැහැ. යුද්ධ කරලා තිබෙන බවට ඔයාලට ඇටකටු එහෙම හම්බ වෙලා තියෙනවා කීනිව සාධක තියෙනවා. ඒ ඇටකටු එකක්වත් ඒ යුගයට අදාළ ඒවා නෙවෙයි. හැම යුග කීපයකට අයිති ඇටකටු තමයි හම්බ වෙලා තියෙන්නේ. කලින් ඒ කට්ටිය කැණින් කරනකොට පල්ලෙහා ස්තරයේ තිබුණු ඇටකටුත් එකට හම්බ වෙනවා. ඒ නිසා හිතුවා මේ මැසක එකක්. එහෙම නැත්නම් මේ ඔක්කොම එකට මරලා දාලා තියෙන තැන කියලා. නමුත් එහෙම එකක් නෙවෙයි. ඒ කැණින් කරනකොට වැරදිලා කැණින් කරලා තියෙන්නේ. ඒ පල්ලෙහා තියෙන ස්තරේවත් එකට එකතු වෙලා. අන්න ඒ හින්දා සාවත් දැන් අද කාලේ දැන් කැණින් කරනකොට ඊට වඩා වෙනස්. දැන් බලන්න මේ කට්ටියගේ නිර්මාණාත්මකතාව කොච්චර කාන්තාව පැලඳලා තියෙනවද? එළියට බහැලා ගිහින් තියෙන්නේ හොඳට ලස්සනට ඇඳගෙන. මේවට යොදාගත්ත තාක්ෂණය බලන්න ඒ වගේ තමයි මේවා හදන්න කොයිතරම් කර්මාන්තශාලා තියෙන්න ඕනද කියලා. මේවා නිර්මාණය කරන මිනිස්සු මේවා පළඳින්න ජනතාවක් ඉන්න ඕනේ. මේ සමාජයේ දියුණුව නිසා මේවා කරන්නේ. මිනිස්සු නැත්තම් වැද්දෝ වගේ කියන්නේ එළියට. මිනිස්සු ලස්සනට කොණ්ඩේ පීරන තියෙනවා. ඔයාලා පුදුම හිතේ සමහර ඒවා දැන් මේ තඹෝලින් හදලා තියෙන කුට්ටියක් උනත් මේ ප්‍රොජෙන වලට මේව අරන් තියනවා විවිධ. මේ කට්ටිය තාක්ෂණය යොදාගෙන තියෙනවා. දැන් මේ අද උනත් මේ අත් වලට දාගෙන යනවා. නමුත් මේවා අද තියෙනවා මේ ඩුප්ලිකේට් ඒවා තියෙන්නේ. මේවා ඇත්තටම හදපුවා කාණීලියෙන් පබළුවලු. හොඳද? කාණීලියෙන් තාක්ෂණي ප්‍රලම්බුවරට හදපුවා. කාණීලියේ කොහේ හරි හම්බ වෙනවනම් ඒකෙන් බෙල්ලු කරනවා ඉන්දියාවෙන් දෙල ඒවා ගිහින් තියෙනවා කියලා. තේරෙනවා කාණීලියෙන් ඉන්දියාවට ආවෙන් කුකන්ස්ට්‍රක්ටිය. හොඳද? මෙන්න මේ දැන් අපි මේ වගේ ඇදලා තියෙන මේ සීල් වල මේ කියන්නේ මේ බෝඩ්ඩුවක නැවක මුද්‍රාවක් තියෙන නිසා මේ මිනිස්සු නාවික කටයුතු වල පිළිබඳ උනන්දු වෙලා තියෙන බවට මේවා සාක්ෂි අපිට. හොඳ ඒක මේවා ඉදිරිපත් කරන්නේ. දැන් මේවා සමහරු මෙන්න
ගවයන් දිහා බලන් ඉඳලා ගවයෝ වැන්දා හැම කියලා කියන හරප්පා ශිෂ්ටාචාරයේ වැසියුනේ මේ හරකුණ්ඩ වඳින්න තරම් මං හිතන්නේ නෑ මේ ඒ තරම් දැනුම අඩුවයි හිටියා කියලා නම් හරකුණ්ඩ ගෞරව කරලා තියෙනවා. මං එවෙලේ කිව්වා යෝගී ක්‍රමයේ හඳුන්වලා තියෙන කිසියම් ආකාරයක මනස සංයදියාවකට පත් කර ගැනීමේ හැකියාව ඒක ට්‍රැන්කියුල් ඩිස්පොසිෂන් එකක් තියෙනවා. ඒකට ඒ තැනට ගේන්න අවශ්‍ය මූලික න්‍යායම් පද්ධතියක් දැක හඳුනගෙන තියෙනවා හරප්පා වැසියෝ. මෙන්න මේකෙන් බෙන්නුම් කරන්නේ ඒක තමයි. සමහර ගේම මේ ශිවගේ මේ මූල ආදර්ශ වෙන්න පුළුවන්. ඒකත් ඇත්තටම කියන්න පුළුවන් ශිවගේ මූල ආදර්ශ. මොකද යෝගී ස්වභාවයේ මුලින් වරට ඉන්දිය ඉතිහාසයේ හඳුන්වලා තියෙන හරප්පා වැසිය. ඒක තමයි ඩිවෙලොප් වෙලා තියෙන්නේ. පසු කාලේ බුදුන් වහන්සේ පවා එනකන් ඩිවෙලොප් වෙලා තියෙන්නේ උපනිෂද් යුගයේ ඉඳලා මෙන්න මේ දේවල් තුන. මෙන්න මේ ආල පාවිච්චි කරලා තියෙන දේවල් මේ ඊටම දියුණුව පාවිච්චි කරලා තියෙනවා. දැන් මේ සෙල්ලම් බඩු උනාට මේවා ඇත්තටම ටෙරාකෝටා සෙල්ලම් බඩු මේවා ඇත්තටම මිනිස්සු පාවිච්චි කරපුවා ළමයි පාවිච්චි කරපුවා. ඒ කියන්නේ සමාජයේ මේවා තිබුණ නිසා. මෙන්න මේක තමයි ගොඩක් වෙලාවට බාධා කරලා තියෙන්නේ හරකව වදින්න නැති කිසිම මිනිහෙක් මෙතන දන ගහගෙන නැහැ හරකට වැදගත්. ඉතින් මේ වැරදි විදිහට හඳුනා ගන්න. මෙන්න මේක හොඳට බලන්න. මෙන්න මේක ඉතාම වැදගත්. මේක ඔයාලා නොදැක්ක දෙයක්. මේ මම අර කිව්ව යෝගී ස්වභාවය මිනිස්සු කිසියම් ආකාරයක සමහරු කියන මෙයා වෙන්නේ නැති පාලකයෙක් කියන මම කොහොමද ඒක විශ්වාස කරන්නේ මේ වගේ හම්බෙලා තියෙන කීපේ හම්බෙලා තියෙන ඒ නිසා අපිට කියන්න බෑ එකවර මේ පාලකයෙක් කියලා. මම ඔයාලට කියන්නේ මේකයි. බලමු අන්න ඉතිහාසයේ පළමු වරට ලස්සන රැවුල කපන්න. උගන්නලා තියෙන්නේ මේ හරප්පා වැසියෝ. හොඳට බලන්න. කොණ්ඩේ කපන්න. මේක රුව අනිත් පැත්ත හැරලා පේනවා හොඳට කොණ්ඩේ කපලා තියෙනවා කියලා. ඒතර කොණ්ඩේ කපන්න බාබස්ලා වෙන මින්දලා තියෙනවා. ඒක ඉහළ සමාජික දියුණුවක්. රැවුල කපලා කොණ්ඩේ කපලා හොඳට ඉන්නවා කියන්නේ එළියට බහලා යනකොට හොඳට ගිහින් තියෙනවා. ඒ කියන්නේ සොසයිටිය ඇක්සෙප්ට් කරලා තියෙනවා. කොයිතරම් දුර හොඳ පාලක හොඳ කියන්නේ සමාජ දියුණුව නිසා. නැත්තම් ගෙදරින් එළිය හැරපු ගමන් ඒ විදිහට යන්නේ මිනිස්සු ඒ විදිහට යන්නේ ඒ විදිහට. දැන් බලන්න මෙතන එක කාරණයක්. ඒතකොට තව එකක් බලන්න ලෝකයේ පළමු වරට මල් මෝස්තරයක් සහිත ඇඳුමක් අඳලා තියෙන පිරිමි කෙනෙක් හඳුනා ගන්න ලැබෙන්නේ අපිට මේ හරප්පා පිළිගුණ. පෙතිතුනේ මල් මෝස්තරය පළමු වරට හඳුන්වලා තියෙන්නේ හරප්පා වැසියෝ. වෙන අයත් අඳින්න ඇති. නමුත් පිරිමි අයට මල් මෝස්තරයෙන් පළමු වරට ලෝක ඉතිහාසය හඳුන්වලා තියෙන්නේ හරප්පා වැසියෝ. මොකද බලන්න. අනික මෙයාගේ තියෙන නිස්කලංක ස්වභාවය. මම මිනිස්සු කොයිතරම් දුරට මානසික සංහතියවකින් ඉතියද කියලා බලන්න හොඳම සාධකය තමයි මෙන්න මේක. තේරෙනවද? මේකේ ගොඩාක් දේවල් කියන්න පුළුවන්. කවුරුත් ළමයි මේවා කියන්නේ. මේක පාලකයෙක් වෙන්න ඇති කවුද දන්නේ පාලකයෙක් කියලා. අපි දන්නේ පාලකයෙක් කොහෙද ගහලවත් නැහැ. ඒ නිසා අපිට ඕනවනවා කියන්න බෑ පාලකයෙක් කියලා. ඒ විදිහ එකක් තියෙනවා. ඉතින් අපිට මේ කිසිම දෙයක් ස්ථිරවම කියන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. මෙන්න මේක බලන්න. දැන් අපි ඔයාලා හිතුව මේ නිරුවත් කාන්තාව. මේ ඩාන්සින් මේ ගර්ල් කියලා කියන්නේ ඇත්තටම මේක ඇත්තටම මේ ඩාන්සින් එකේ තියෙන විශේෂත්වය තමයි මේ සමාජය මේ නැටුම් අගය කරලා තියෙන సౌందర్యාත්මක හැඟීම් ඇති කරලා තියෙනවා. ඒකෝට දැන් මෙයා නටන විදිහට මෙයාට බැරිය මොකක් හරි මියුසික් එකක් තියෙන්න ඕන. දැන් මේක පිළිබඳ අධ්‍යයනය කරන පරිශීලකයන් කියන එක මියුසික් එකක් තියෙන්න ඕන. මෙයා නටන්නේ මේ විදිහට කියලා. ඒකට මියුසික් ඩෙවලොප් වෙලා තියෙනවා. කවුරුත් මේව කතා කරන්නේ නැහැ. දැන් බලන්න මෙයාගේ කොණ්ඩ මොස්තරේ දිහා බැලුවොත් එහෙම මෙයාගේ කොණ්ඩ මොස්තරේ මේ කොණ්ඩ මොස්තරේ අද ඇත්තටම මේ හෙයාර් ස්ටයිල් එක දාන්න ගියා නම් සැලූන් එකකින් ඉතින් රුපියල් 2000 3000 විතර යන වැඩක්. නමුත් මේ හෙයාර් ස්ටයිල් එක හරිම ලස්සනයි. එතකොට මේ කාන්තාවගේ රුව පිළිබඳව ලස්සන නැති වුණාට ඇත්තටම මෙයා යොදාගෙන තියෙන ඒවා දිහා බැලුවහම මේ නිර්මාණ ඇත්තටම අපි මේ හරප්පා බැලුවොත් එහෙම මේ ලිප්ස්ටික් ගාන්න පව යොදාගෙන තියෙනවා හම්බ වෙලා තියෙනවා මේ අයිබ්‍රෝ පෙන්සිල් ඒවා පව මූණ එතකොට මේ කලර් කරන ඒවා පව හම්බ වෙලා තියෙනවා. එතකොට කාන්තාව කොයිතරම් මේ කොස්මැටික්ස් වලට එහෙම නැත්නම් සවුන්ඩ් මේ ඇය සමාජ ඉදිරියේ කොච්චර ලස්සනද යන්න ඕනද කියන එක වලලු යොදාගෙන මෙන්න මේවා සමාජයේ මුලින්ම හඳුන්වලා තියෙන හරප්පා වැසියෝ. අද වගේම තමයි. අන්න ඒකයි තේරුම් ගන්න ඕනේ. දැන් මේ නිර්වත්යව ගොඩ හම්බ වෙලා තියෙනවා. දැන් අපි අද එහෙම නිර්වත් කාන්තාවක් කිව්වහම වෙනස් විදිය ආකල්පයකින් බලන්න. නමුත් හරප්පා වැසියෝ නිර්වත් කියන දැලිය පූජනීය විදියට. මොකද ඒකට හේතුව තමයි මාව කියන සංකල්පේ කාන්තාව කියන්නේ දරුවන්ට කිරි දෙනවා, දරුවා බිහි කරනවා කියන සංකල්පයෙන් බැලුවේ. ලෝකයේ පළමු වරට කාන්තාවට ගරු කිරීමේ සංකල්පය උගන්වලා තියෙන්නේ හරප්පා වැසියෝ. මේවා ලියන්නේ නැහැ ළමයි වෙන ඒවා තමයි. තේරුණාද? මේවා තමයි අපි දකින්න ඕනේ. මේ බලන්න මෙයා හෙයාර් ස්ටයිල් එක. තේරුණාද? අන්න ඒකයි වැඩේ. ඒක කොණ්ඩේ පීරීම සහ ඒ සම්බන්ධයෙන් දැන් පණ හම්බෙලා තියෙන ඇද්දක් කියන්න. ඇද්දත් වලින් හදලා. ඉතින් අනේ කොයිතරම් ඒවා නිර්මාණාත්මක කරලා තියෙනවද සමාජයේ. ඒවට මේ සැලූන් වෙනම තිබිලා තියෙනවා. මේ කාන්තාව රුවල් හම්බෙලා තියෙනවා 4000කට වැඩි. ටෙරාකොටා ඒවා. හොඳද? මේ සෙල්ලම් බඩු.
මේ මිනිස්සු ඉඳලා තියෙනවා සෙල්ලම් කරලා විනෝද වෙලා ඉඳලා තියෙනවා. දැන් මේ වගේ විශාල ප්‍රමාණයක් කම්බල තියෙනවා. මේ පශුපති වන්දනාව. එහෙම නැත්නම් මාතෘ වන්දනාව. ලෝකේ අම්මාට වැඳීමේ පළමුව උගන්වලා තියෙන හරප්පාවැසිය. ඒක තමයි මම විශ්වාස කරන්නේ ලෝකේ මේ ශිෂ්ටාචාරය පාලනය කරලා තියෙනවා නම් ඒ පාලනය කරලා තියෙන කාන්තාවක් කියලා තමයි මට කියන්නේ. ඒක තමයි අපිට මේකෙන් දක්නට ලැබෙන්නේ. හොඳද? මාතෘ දේවගණ මවට වැඳීම. එහෙම නැත්නම් භූමියට ගරු කිරීම. ඉන්දියාවේ භූමියට අද වෙනුත් ගරු කරනවා. හොඳද? මෙන්න මේ සංකල්පය ගෙනල්ලා තියෙන්නේ හරප්පාවැසිය. අම්මට වැඳීම ලෝක ශිෂ්ටාචාරය ක්‍රියාත්මක වෙන ශ්‍රී ලංකාවේ විතරයි. අම්මට වැඳීම, මවට ගරු කිරීම. තේරුණාද? මෙන්න මේකෙන් පේන නැති ඔයාලට මම විශ්වාස කරනවා ලැබිලා තියෙන හැම ගෙදරකම වගේ තිබිලා තියෙන මාතෘ දේවගණගේ වන්දනා කරන විදිය. මොකක් හරි විශාල 4000ක් විතර හම්බෙලා තියෙනවා මව් දේවගණගේ තෙරාකොටා පිළිම. ඒ නිසා විශ්වාස කරනවා මෙන්න මේක දිහා ඔයාලට දැක්කම හිතෙන නැති නිකම් ගියක් තියෙනවා අපිට කාන්තාවක් පාලනය කරන්න ඇති කියලා. හැබැයි ඒ කාන්තාව පාලනය කරා නම් ඉවැනි කාන්තාවක් නම් ලෝකයේ ආයේ කවදාවත් වෙලා නැහැ. හොඳ? අන්නේ ඒ තරම් ඉතාමත් දක්ෂ විදියට තමයි පාලනය කරලා තියෙන්නේ. ඒක තමයි අපිට හඳුනා ගන්න ලැබෙන ප්‍රධානම සාක්ෂිය. ඊට පස්සේ මේ ලෝතාල් වලට කියලා දෙන්න ලෝතාල් කියන්නේ කෘතින් වරායක්. ඒ මිනිසු හදලා ශිෂ්ටාචාරයේ ප්‍රධාන වරාය හැටියට ඉඳලා මේ ස්ථාර රාව තමයි කියන්නේ මුල් කාලේ ඉඳලම සිද්ධ කරේ. මෙන්න මේක දැන් තියෙන්නේ ගොඩ කියන්නේ මේ ගුජරාටේ කිලෝමීටර් 22ක් විතර මුහුදෙන් ඇතුලේ තියෙන්නේ මේක. ඒකෙන් අපිට පේනවා මුහුදින් කපලි වල තමයි වතුර යනවා. නමුත් එදා වන්දන්නේ මුහුද ඇතුලේ තිබ්බද කියලා. හොඳ හරි අමාරුයි කියන්නේ. නමුත් පේන විදිහට මිනිස්සු හදාගත්ත එක. වඩදිය බාදිය දෙකේදීම නැව් වෙන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ ලොග් ගේට් සිස්ටම් කියන එක. මේ ක්‍රමය ලෝකේ හම් වෙන්නේ 18 වෙනි සියවසේදී ඊට පස්සේ කාලේ. දැන් මම මෙන්න මේක මෙන්න බලන්න මේ පේන විදිහට මේ කාන්තාව කියන එක මේ එහෙම නැත්නම් කාන්තාවක් පාලනය කරා කියන එකට නිකන් විදියක් තමයි මෙන්න මේ තෙරාකොටා මූර්ති. මෙන්න මේ මව් දේවගණගේ ඒවා. කියන්නේ අම්මට අගය කරලා තියෙනවා. අම්මා තමයි මව තමයි වැඩ. කාන්තාව තමයි වැදගත් වෙලා තියෙන්නේ සොසයිටි. ඇතමිට කියන්න බෑ මාතෘභූමික සමාජය. අන්න ඒ වගේ සාධක මේකේ අපිට හම් වෙනවා. තේරුණාද? මේ කාන්තාව මේ ඩාන්ස් එකට තමයි නටන්නේ මියුසික් එකට කියලා තමයි පාරිසරිකයන් කියන්නේ මේක හදාරපු. ඒ නිසා මියුසික් වෙනම උගන්වලා තියෙනවා. ඒ වගේම තමයි ඩාන්සින් වෙනම උගන්වලා තියෙනවා නැටුම් ගැයුම්. තේරුණාද? ඒ සම්බන්ධයෙන් වෙනම කලාවක් හැටියට ක්‍රියාත්මක වෙලා තියෙනවා. සෞන්දර්යාත්මක දේවල්. මේකෙන් ගන්න තියෙන ඒවා තමයි. මිනිස්සු උතරම බලන් ඉඳලා තියෙනවා. ඒකට මිනිස්සු සෞන්දර්යාත්මක දේවල් අගය කරලා තියෙනවා සමාජය. අපි මේවා හම්බ වෙන්නේ ඊජිප්තුවෙන් මිසමුත් එන්නේ. මිනිස්සු එහෙම අගය කරලා නැහැ මිනිසුන්ට යහපතක් කළාම නැහැ ඒ ශිෂ්ටාචාර දෙකේදී. මේකේ පාලකෙක් හම්බ වෙන්න විදියක් නැහැ. පාලකයන් මාලිගාවක් හම්බ වෙන්නේ නැහැ. හරියට අනුරාධපුරේ වගේ. මිනිසුන්ගේ ගෙවල් හම්බ වෙන්නේ නැහැ. පාලකෙන්ගේ මාලිගාවල් හම්බ වෙන්නේ නැහැ. අනුරාධපුර ශිෂ්ටාචාර හම්බ වෙන්නේ වැබයි පන්සල විතරයි. නැත්නම් වාරි මාර්ග කටයුතු සහ මේ වෙහෙර විහාර විතරයි හම්බ වෙන්නේ. එහෙනම් මිනිස්සු බලාපොරොත්තු වුණා මේ ශිෂ්ටාචාරවලදී වැඩි කල්පවත් ඉන්න ඕන මොකද්ද කියන එක. තේරුණාද? අන්න ඒක තින්දා තමයි ලංකාවේ ඒව හැදෙන්නේ. හොඳද? පවතින්න ඕන දේවල් තමයි මිනිසුන්ට කරපුවා කියලා තමයි රජවරු කිව්වේ. මිනිස්සු හිතුවේ පාවන රකින්න ඕන ගෙදර නෙවෙයි පන්සලයි වාරි මාර්ග විහෙර විහාරයි එහෙම නැත්නම් වාරි මාර්ග කටයුතු කියන එක තමයි විශ්වාස කරන්නේ. හරප්පාවැසිය ගෙවල් ශක්තිමත් හදලා තියෙනවා. මේ පාලකයන්ට වෙනම මාලිගාවල් හදලා තියලත් නැහැ. පාලකයන්ට වෙනම භූම දානය කරන ස්ථාන හඳුන්වලා දීලත් නැහැ. පාලකයන්ට එක හා සමානව කල්පනා කරලා තියෙන්නේ මිනිසුත් එක හා සමානව කරලා තියෙනවා. ලංකාවේ ගෙවල් හම්බ වෙන්නේ නැහැ. අනුරාධපුරයේ මාලිගා හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මාලිගා හරප්පාවේ හම්බ වෙන්නේ නැහැ. ගෙවල් හම්බ වෙනවා. ඒවා මාලිගාවයි හරි ගෙවල් හරි ඔක්කොම හම්බුනාට ඒවා හදලා තියෙන්නේ බොහොම ශක්තිමත්ව. එතන තමයි වෙනස තියෙන්නේ. මේවා ශක්තිමත්ව ගෙවල් හදලා තිබ්බේ ගම් වතුරින් බේරීම සඳහා. නමුත් හරප්පාවේ මේ අනුරාධපුර යුගයේ ගම් වතුර ආපු තත්ත්වයක් හඳුනා ගන්න ලැබෙන්නේ නැති හින්දා ගෙවල් එවැනි බියකින් පත් වෙන්නේ නැහැ. නමුත් හරප්පාවැසියෝ එවැනි තත්ත්වයක් තිබුණා. මෙන්න මේක තමයි යෝගී ස්වභාවයේ තියෙන. ඒක නිසා අපිට පේන්නු කරනවා හරප්පාවෙන් තමයි බලමු වරට යෝගී ක්‍රමය හඳුන්වලා තියෙන ලෝකෙට. මේ අදත් බලන්න මේ මුක්තිය වල තියෙන අතින් අල්ලන්න පුළුවන් විදිහට අවුරුදු 5000ක් ගිහිල්ලා උනන් මේවා තියෙන විදිහ. නෑ අද වගේ ජොබ්වේ අල්ලන්න තියෙන එක වෙනස් විදිහට තමයි අදලා තියෙන්නේ. ඒ නිසා කැඩෙන්නේ නැති විදිහ තමයි කට්ටිය යොදාගෙන තියෙන්නේ. තේරෙනවද? මේ ආභරණත් බලන්න කොයිතරම් ක්‍රමානුකූලව හදලා තියෙනවද කියලා. අනේ මිනිස්සු කොයිතරම් අගය කරලා තියෙනවද? සෞන්දර්යාත්මක පැත්ත, කලාව කොයිතරම් සාමාන්‍ය මුට්ටියක් ගත්තත් එයාලා තාමත්ම කලාත්මකව කරලා තියෙනවා. කලර් එකතු කරලා තියෙන විදිය කියන්නේ ඒවා එකිනෙකට බද්ධ කරලා තියෙන විදිය මේ පාට එකිනෙකට කලවම් කරලා තියෙන ආකාරය බලමුවම ඒවා ඊටම තාක්ෂණික මට්ටමින් ඉහළ වෙන්න ඕන
මෙතෙක් කාලයක් ඒවා රඳා පවතින හැම එකම මේම දහස් ගාණක් හම්බ වෙලා තියෙනවා මේ වැනි දේවල්. ඉතින් අපි මේ ශිෂ්ටාචාරයේ කතා කරනකොට හරි වෙනස් ශිෂ්ටාචාරයක් අපිට හම්බ වෙන්නේ. අනිත් ශිෂ්ටාචාරයකවත් සමාන කරන්න බෑ. මොකද මේ ශිෂ්ටාචාරය මිද වැටුණු හැටි පිළිබඳ මොහෙන්දජාරෝ වැටලා තියෙනවා. කැනින් අනුව පේනවා අපිට මේ හරප්පාව වැටි මොහෙන්දජාරෝ වැටලා තියෙනවා. කෙසේ තමයි මොහෙන්දජාරෝ හරප්පාව වැටලා තියෙන්නේ වතුර ගැලීමකින් කියලා තොරතුරු හම්බ වෙලා තියෙනවා. බොහෝ වෙලාවට ජගාර සහ ජුගාර් කියන කැනින් සයිට්ස් වලින් හම්බ වෙලා තියෙන තොරතුරු පේනවා. කිසියම් ආකාරයක ජලය පැමිණීම නිසා තමයි මේ ශිෂ්ටාචාරික මිනිසුන්ගේ DNA සාක්ෂි අරන් බැලුවම වෙන්නේ පෙනහල්ලියම් කිසි ආකාරයක ජලයේ හිරවීමක් වෙලා තියෙනවා කියලා. දැන් අපි ආර්යයන් කියලා දෙයක් නැත්නම් ඔයාලට පේන ශිෂ්ටාචාරය කොහොමද බිඳ වැටෙන්නේ ආර්යයන්ගේ නෙවෙයි කියන එක ප්‍රේම කෙනෙක් ඇත්තෙන් නැත්නම් අපි දන්නවා ආර්යයන් නෙවෙයි කියලා. තේන කිසිම කෙනෙක් ඇටසැකිලි හමුනාට ඒ කිසිම කෙනෙක් යුද්ධයකින් ඇතිවෙච්ච ඇටසැකිලි නෙවෙයි බවත් අපි හොඳට මතක තියාගන්න ඕනේ. මේ ශිෂ්ටාචාරයේ මූලික පදනම වෙලා තියෙන්නේ රකිගාලුණත් ඇත්තටම විදේශ රටවල් එක්ක තිබුණ වෙළඳාම් පදනම් කරගෙන තමයි මේ ශිෂ්ටාචාරය වර්ධනය වෙලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම විදේශ වෙළඳාම් එක්ක තමයි උන්ටගෙන මිස් භාණ්ඩ යාමයගෙනලා මේ විවිධ දේවල් අපරායනය කරලා තියෙනවා හරප්පාවෙන් විශේෂයෙන්ම ධාන්‍ය වර්ග විතර ඉන්දී ඒතකොට බීතුමන් කියන මේ ඛනිජ ද්‍රව්‍ය මේව හරියට වුණා වෙලා තිබුණා මේ මෙසොපොතේමියාව දේවාල වලට එහෙම ඒ වගේම තමයි දැව වර්ග මේවා ඒ වගේම මුතු විශාල දැන් අපි ඌර් කියන ස්ථානයේ මෙසොපොතේමියාව 9000ක් හම්බ වෙනවා මේ මුතු. එතකොට අපේනවා අපිට කොච්චර මේවා කරලා තියෙනවා කියලා. අපි රෙදි ගැන නම් කියනවා නම් අපිට රෙදි හම්බෙලා නැහැ. කවදාවත් 5000ක් රෙදි තියෙන්නේ නැහැ. කොහොමවත් කපුවලින් හදපු. නමුත් අර සීල් එක ගහනකොට රෙදි කෑල්ල තියලා තමයි සීල් එක ගහලා තියෙන්නේ. එතකොට සීල් එක කඩලා තිබුණේ නැහැ. මේක කඩලා බැලුවහම අර රෙදි කෑල්ල නැහැ. නම් රෙදි කෑල්ලේ අච්චුව තිබුණා. ඒ අනුව තමයි අපි දන්නේ මේ රෙදි තිබුණා කියලා. හොඳ අනිත් අපි ඇඳුම් වල තැන්තගෙන ඉන්නවා. පේනවනේ කොහොමද රෙදි නිෂ්පාදනය කරලා තියෙනවා. අන්න ඒ වගේ. ඒ නිසා අපිට අර මේ රෙදි හම්බ වෙන්නේ නැහැ කොහොමත්වත්. ඉතින් ඒවා අපි හඳුනා ගන්න ඕන අපි මේ ශිෂ්ටාචාරය කියනවා. ඒ නිසා මේ ශිෂ්ටාචාරයේ බිඳ වැටීම පිළිබඳව තාම පරිශ්‍රණය කරගෙන යනවා. ජලය හා සම්බන්ධතාවයක් තිබුණු බව තමයි අපිට පේන්නේ. නමුත් ඒ ජලය අනිත් දවස්වලත් ඇවිල්ලා තියෙනවා ශිෂ්ටාචාර මේ අවුරුදු 13. නමුත් උන්ට සල්ලි තිබුණා හදන්න. නමුත් මේ අවසාන කාලේදී උන්ට විදේශ වෙළඳාම් බිඳ වැටිලා තියෙනවා. රෝතාලු බිඳ වැටෙනවා ක්‍රිස්තු පූර්ව 1700 දී. 1750 විතර බිඳ වැටෙනවා ලෝතාල්. ලෝතාල් බිඳ වැටෙනවා කියන්නේ විදේශ වෙළඳාම් නැති වෙලා යනවා. ලංකාවටත් මේක වෙලා තියෙනවා. ඉන්දියාවටත් මේක වෙලා තියෙනවා. ඉන්දියාවෙත් එහෙමයි මේ පරිහානියටපත් වෙන විදේශ වෙළඳාම් නැති වෙලා තියෙනවා. ලංකාවත් එහෙමයි. නිශ්ශංක මල්ලකින් පසුව මේ බිඳ වැටෙනවා. බිඳ වැටෙන්නේ හේතුව විදේශ වෙළඳාම් නැති. විදේශ වෙළඳාම් නැතින අතිරික්ත ධනෙ රටකට නැහැ. අතිරික්ත ධනෙ නැති වෙනවා කියන්නේ රටක වෙහෙර විහාර කොට නැගීමට මේ වාරි මාර්ග සිස්ටම් එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි බිඳ වැටෙන්නේ. ඒක විදේශ ආක්‍රමණ දෙන්න පුළුවන්. දෙන්න බලය අඩු වෙන නිසා. ඒ නිසා මේ මෙතනදී තියෙන මේ ලෝතාල් බිඳ වැටීම කියන්නේ ශිෂ්ටාචාරයේ පදනම. ඒ නිසා අපිට පේනවා ඊට පස්සේ වතුර ගලපුවාම කිසියම් ආකාරයක හදන්න ශිෂ්ටාචාරයට හැකියාව ලැබිලා නැහැ. දැන් වසන්ත සින්දේ පැහැදිලි කරලා දෙන්නේ මහාචාර්යතුමා මේ පෙනහළු වල යම් කිසි ආකාරයක හුස්ම හිරවීමක් නිසා මිනිසු මිය ගිහිල්ලා තියෙනවා කියලා. ඒ නිසා අපිට පේනවා එක්තරා ආකාරයකට මේ සිදු වෙන්න පුළුවන් මේ ගම් වතුර ගැලීමක් වෙන්නත් පුළුවන්. නමුත් රකිගාරවල එවැනි තත්ත්වයකුත් දක්නට ලැබෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. සමහර විට අපිට කියන්න බෑ දැන් අද කොවිඩ් වගේ ඒවා ඇවිල්ලා තියෙනවා. ඒකට පෙනහළු වල ආබාධ නිසා තමයි මිනිස්සු මැරෙලා තියෙන්නේ. ඉතින් තාමත් පරිශ්‍රණය කරනවා අපි දන්නේ නැහැ සංගතයක් මොකක් හරි පැතුරුනොත් කියලා. ඒ නිසා ඒ වගේ ක්වෙස්චන් තියෙනවා. අපි රාජරට ශිෂ්ටාචාරයේ මිදවැටීම කවුරු දැක්කේ නැහැ. නමුත් ඒ පිළිබඳව සාක්ෂි අපිට හරියටම කියන්න බෑ. අර කොහොමද මිදවැටුනේ කියලා. නමුත් පසනිසරු වීමෙන් පසනිසරු වෙනවා නම් අද අනුරාධපුරේ මොනවත් වගා කරන්නේ නැහැ. ඒක පිළිගන්න බෑ. මදුරු බෝවෙන් මැලේරියාව ඇති වුණා කියලා. මැලේරියාවක් ඇති වෙන්නේ වතුර නිකන් තිබ්බොත් විතරයි. ශිෂ්ටාචාරයේ ක්‍රියාත්මක වුණා කියන්නේ වතුර නිතරම පාවිච්චි වුණා. එහෙම මදුරු බෝවෙන් කියන්නේ මදුරු බෝවෙන් ශිෂ්ටාචාරයේ මිනිස්සු නැති වුණා. ඊට පස්සේ මේ මැලේරියාව හැදෙන එක වෙනම දෙයක්. අන්න ඒ වගේ. ඉතින් ඒක තව වෙන සාධක තියෙන මේ පාඩකට අදාළ නැහැ. නමුත් අපි ජීව මූලික සාධක මතක තියාගන්න වාණිජ ආර්ථික බිඳවැටීම තමයි හරප්පා ශිෂ්ටාචාරයේ බිඳවැටීම හේතු වෙන්නේ කියන එක තමයි දැනට තියෙන ප්‍රධාන මතය. ඒක මතක තියාගන්න. දැන් ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න වෙලාව තියෙනවද දන්නේ. නමුත් වෙලාව ඔයාලට තියෙනවා නම් ඔයා මැසේජ් chat box මේ message box එකට දාන්න තිබුණොත් ඒවා අපිට සාකච්ඡා කරන්න පුළුවන්.
අවමැතිතුමනි අපි අපට තව ස්වල්ප වෙලාවක් තියෙනවා. ඉතින් ඔබ සියලුම දෙනාට මෙම දේශනය සම්බන්ධයෙන් ඔබලාට ගැටලුවක් තියෙනවා නම් ඔබට පුළුවන් Zoom තාක්ෂණයෙන් ඔබ සම්බන්ධ වන්නේ එම තාක්ෂණ විචන කසුවත් පොස්ට් chat box එක මගින් එම ප්‍රශ්න යොමු කරන ඔබ YouTube හරහා සජීවීව සම්බන්ධ වන්න නම් ඔබට පුළුවන් chat box එකටත් ඔබගේ ගැටලු අප වෙතට යොමු කරන්න. ඉතින් අප සූදානම් ඔබගේ ගැටලු වලට මහාචාර්ය රෝහිත දසනායක මැතිතුමන් ලබාම පිළිතුරක් ලබා දෙන්නට. ඉතින් හැකියක්මනින් ඔබට තිබෙන ගැටලුව අප වෙත යොමු කරන්න. එකක් මම තව කියන්න මේ ශෙරීන් රත්නකර මහාචාර්යතුමී ප්‍රකාශ කරන්නේ ඇයි නම් ප්‍රකාශ කරන්නේ මේ වාණිජ ආර්ථික බිඳවැටීමට වඩා තවත් වෙනස් දෙයක් ප්‍රකාශ කරනවා. මොකද මේ ශිෂ්ටාචාරයේ ගඩොල් විශාල සංඛ්‍යාවක් පාවිච්චි කරනවා. ඒතර ගඩොල් පුච්චන්න ගිහිල්ලා ගස් කපලා තියෙනවා කියලා කියනවා. දැන් අපි ඒ ගස් වල කැපීමත් පාරිසරික වශයෙන් සිදු වුණ හානියත් අතර බලපාන තියෙනවා කියනවා. ඒ වගේම තමයි ඇය ප්‍රකාශ කරනවා මේ ගස් කැපීම සඳහා විශේෂ පොරෝතල භාවිත කරනවා. ඒතර පොරෝතල නිෂ්පාදනය කරන්න උණු කරන්න මෙච්චර දර ප්‍රමාණයක් වැයවීම තක්සේරුවට ලක් කරගෙන එහි පදනම් කරගෙන කිසියම් ආකාරයෙන් ගස් කැපීම වැඩි වෙලා තියෙන එක ඒක මේ පාරිසරික වශයෙන් බලපාලා තියෙනවා කියන ශිෂ්ටාචාර බිඳවැටෙන ඇයිසරින් නැත්නම් කියනවා. ඒක තරමන් දුරට විවේචනයට බඳුන් වෙලා තියෙනවා. නමුත් ඇයගේ අදහසත් එහෙම තමයි. මා නැවතත් මෙතුමා සඳහන් කළ කාරණාව මතක් කරන්න ඔබට මෙම දේශනය සම්බන්ධයෙන් දැනගත යුතු කරුණක් තිබේ නම් ඔබට පුළුවන් එම ගැටලුව අප වෙතට යොමු කරන්නට මේ සජීවී දේශනයේ සම්බන්ධව ගැටලුවක් තිබේ නම් ඉතින් හැකි ඉක්මනින් ඔබට ගැටලුවක් තිබේ නම් යොමු කරයි කියලා අප බලාපොරොත්තු වෙනවා. මේ ශිෂ්ටාචාරයේ ප්‍රධාන සාක්ෂි දෙකක් භාවිත කරගෙන තමයි අපි තීරණ වලට එළඹිලා තියෙන්නේ. ඒ කියන්නේ මේ පුරාවිද්‍යාඥයන් ඉදිරිපත් කරන අදහස් දිහා බැලුවහම මේ ප්‍රධාන සාක්ෂි දෙකක්. එකක් තමයි පුරාවිද්‍යාත්මක දත්ත සහ ඥානමය සාක්ෂි. මේ දෙක හොඳට මතක තියාගන්න. මේ සාක්ෂි පදනම් කරගෙන තමයි මේ තොරතුරු වලට එළඹිලා තියෙන්නේ. රෝහිත දසනායක මැතිතුමිය අපිට මේ අවස්ථාවේදී ප්‍රශ්න කිහිපයක් ලැබී තිබෙනවා. ඉතින් එයින් එක් ප්‍රශ්නයක් තමයි මේ හරප්පා ශිෂ්ටාචාරයේ සම්මිශ්‍රණය වුණු ජන සමාජයක් තිබුණු බවට සාක්ෂි තිබෙනවාද ඒ බව පිළිගැනෙනවාද කියන ප්‍රශ්නය. ඔව් ඇත්තට වර්ග කීපයක මිනිස්සු ඉඳලා තියෙනවා. දැන් අපි බැලුවොත් එහෙම අද ලංකාවේ නම් මුතනේ බැලුවොත් එහෙමනේ වර්ග කීපයක මිනිස්සු ඉන්න පුළුවන්. දැන් ඇත්තටම මේක විශාල ප්‍රදේශයක් නේ. ඒතකොට විශාල ප්‍රදේශයක ඒ ප්‍රදේශයේම පිළිවෙන අය දැන් අපි හිතමු සැතපුම් 500ක් 600ක් විතර ඈත තියෙනවා. බැලුවොත් ඊටත් වැඩිය තියෙනවා. දැන් ලෝතාලෙන් බැලුවොත් එහෙම ඊටත් වඩා සැතපුම් 1000ක විතර පරතරයක් තියෙනවා. ඒතකොට එක පැත්තක ඉන්න මිනිස්සු තව පැත්තක් අතර මිනිස්සු අතර වෙනස්කම් තියෙනවා. ඒක පිළිගන්න පුළුවන්. දැන් ඔය හේතුව නිසා ගොඩක් වෙලාවට කළු වර්ණයට හුරු අය ගොඩක් දෙනෙක් ලැබිලා තියෙන සාක්ෂි අනුව. එතකොට සමහරු කිව්වා මේ ද්‍රවිඩ වැසියන්ගේ ආරම්භයේ පවා සනිටුහන් ඉන්නේ මේ ප්‍රදේශයෙන් වෙන්න ඕන කියන එක. දැන් ද්‍රවිඩයන් විතරක් නෙවෙයි සමස්ත ඉන්දියානු එහෙම නැත්නම් දකුණු ආසියානු ප්‍රදේශයේ ඉන්න සියලුම දෙනාගේම මුල් සම්භවයේ තියෙන අරබ්බා වැසිය තමයි මුතුන් මිත්තන් කියලා පිළිගන්නේ දැනට ලැබිලා තියෙන ඥානමය සාක්ෂි පදනම. අනිත් ප්‍රශ්නේ මොකක්ද?
මහාචාර්යතුමනි තවත් ප්‍රශ්නයක් තිබෙනවා මේ හරප්පා ශිෂ්ටාචාරයේ බිඳවැටෙන්න ප්‍රධාන හේතුව ජල ගැලීම්ද කියා එකයිකු අසා තිබෙනවා. ඔව් ජල ගැලීම් තමයි මම ප්‍රකාශ කරේ ඒකේ තමයි ජල ගැලීම් තමයි දැනට තියෙන මතය. නමුත් ඒක පූර්ණ වශයෙන් අපිට නිගමනය කරන්නට බෑ. ඒකට හේතුව තමයි මම දකින විදිහට ජල ගැලීම් ඇති වුණා. ශිෂ්ටාචාරය ඊටත් කලින් ජල ගැලීම් ඇති වුණා. කැණීම් වාර්තා අනුව පේනවා ජල ගැලීම් ඇදුම වශයෙන් අට පාරක් පස්සෙ ඉඳලා ගිහලා අර අට පාරෙම ශිෂ්ටාචාරය ගොඩනගලා තියෙනවා. එහෙනම් මේ 9 වෙනි පාර බැරිුනේ ඇයි? එහෙනම් ශිෂ්ටාචාරය නැවත ගොඩනගා ගන්න ආර්ථික ශක්තියක් නැති වෙලා තියෙනවා. ආර්ථික ශක්තිය නැති වෙලා තියෙන්නේ විදේශ වෙළඳාම් විදවටලා තියෙනවා. එහෙනම් වෙළඳාම් තම මූලික සාධකය වෙලා තියෙන ශිෂ්ටාචාරයේ ගමන් මඟ. සමහර විට විදේශ වෙළඳාම් වෙන්න කියලා. නමුත් ගොඩබිම් සහ මූදින් දෙකේම වෙළඳ කටයුතු සිදු වෙනවා. ඉතින් ඒ නිසා අපිට පේනවා ශිෂ්ටාචාරයේ වතුර ගැලීම සිදු වෙන්නේ නැති. නමුත් ශිෂ්ටාචාරයේ බිඳ වැටෙන්නේ ඒක බලපාන්නේ නැහැ. විදේශ වෙළඳාම් නැති වුන නිසා ශිෂ්ටාචාරයේ නැවත ගොඩ ගැනීමට හැකියාව නැති වෙලා තියෙනවා. ඒ නිසා එතන සම්බන්ධයක් තියෙනවා. ඒතකොට ජලයේ නෙමෙයි එතන ප්‍රශ්න වෙලා තියෙන්නේ. ශිෂ්ටාචාරයේ ආර්ථික වශයෙන් බිඳ වැටීම. නමුත් රකිගාර බිඳ වැටීම පිළිබඳ තාම ක්වෙස්චන් එකක් තියෙනවා. ඒක වතුර ගැලීමක් ඇති වෙන්න හේතුවක් තියෙනවා. මොකද සමහර ස්ථානවල වතුර එනවා වැළකීම සඳහා බැමි ගොඩනගලා තිබෙනවා. ඒවා විශේෂ බැමි හැටියට තමයි හඳුනාගන්නේ ජලයේ කියලා. නමුත් වෙන රූපාර වගේ ප්‍රදේශවලත් එසේ දක්නට ලැබෙනවා. නමුත් නමුත් කිසියම් ආකාරයක හුස්ම හිරීමක් තමයි තියෙන්නේ. පෙනහළු වල ආබාධය වසන් සිද්ධිය පැහැදිලි කරලා දෙන්නේ. පෙනහළු වල යම් කිසි ආබාධයක් ඒක පෙනහළු නතර වීමක් පිළිබඳව සාක්ෂි තමයි දැනට ලැබිලා තියෙන්නේ කියලා. ඥානමය සාක්ෂි අනුව. එනිසා හුස්ම හිරීමක් තුලින් තමයි වෙලා තියෙන්නේ. ඒක ජල ගැලීමක් නිසා සිදු වුණා කියලා කියන්න බෑ. එනිසා වෙනත් සිද්ධියක් වෙන්න පුළුවන්. ඒක තාම ක්වෙස්චන් එකක් හැටියට තමයි තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ මොකක්ද? ඔව් මහාචාර්යතුමනි මේ තවත් ප්‍රශ්න තිබෙනවා මේ පාර්ශ්වපති කැටයමේ ආසනයේ යට සිටින්නේ කවුද මුවෙක්ද කෙසේද කියා ප්‍රශ්නයක් යොමු කර තිබෙනවා. නෑ ඒතර මේකයි මේ කාලේ මේ සත්තු කියන එක පරිසරයේ මේ මිනිස්සු හැම සතෙක්ගෙන්ම හම්බ වෙනවා. දැන් ගෙවල් වල ඇති කරන සත්තු හැටියට සමහර සෙල්ලම් බඩු වල තියෙනවා කිඹුලා ඒ වගේ ඒවාත් තියෙනවා. එතකොට දැන් මේ කිඹුලු ඇති කරන්නේ නෑනේ කොහොමවත් ගෙදර. එතකොට අපිට පේනවා ඒවා පරිසරයේ එදින සමහරට දකින්න ලැබුණු සත්තු හැම කෙනෙක්ම වගේ මේ වගේ තියෙනවා. සමහරලාට අපි දන්නේ නැහැ මේවා මේ සෙල්ලම් බඩු හැටියට යොදා ගන්නකොට සත්තුන් ඒවා යොදා ගන්නවා. නමුත් පරිසරයේ තියෙන සතුන් පරිසරයට එහෙම නැත්නම් පරිසරයේ අගය කිරීමක් වගේ සිද්ධීන් එහෙම නැත්නම් පරිසරයට වැඩි අවධානයක් යොමු කරලා තිබුණ තත්ත්වයක් ඇටියට තමයි මේ සතුන් යොදා ගැනීම තියෙන්නේ. ඒ කට්ටිය මේ ඇදහිව්වා කියන්න බෑ. එහෙම එකක් හොයා ගන්නට බෑ අපිට තාම. මැතිතුමනි අපි මේ අවස්ථාවේදී යම් කිසි දෙයක් මතක් කළ යුතුයි. අපගේ මේ සම්මන්ත්‍රණය 4:30ට අවසන් කිරීමට කටයුතු යොදා තිබුණද අපි වැඩිපුර විනාඩි 15ක කාලයක් ලබා දෙනවා මෙම ප්‍රශ්න කිහිපය විසඳා ගැනීමට. ඉතින් 4:45ට අප මෙම වැඩසටහන හරියටම අවසන් කිරීමට නියමිතයි. ඉතින් තවත් ප්‍රශ්නයක් තමයි මහාචාර්යතුමනි ඔබතුමාට යොමු වන සතුරු ආක්‍රමණ බලපාලා නැද්ද මේ ශිෂ්ටාචාරයේ පරිහානිය වෙන්න ඔබතුමා කිව්ව ආකාරයට කියා කෙනෙකු අසා තිබෙනවා. නෑ සතුරු ආක්‍රමණයක් ඇති වුණ බවට කිසිම සාක්ෂියක් නෑ. සතුරු ආක්‍රමණයක් ඇති වූ බවට මම දැන් ඔයාලා විභාග ප්‍රශ්න පත්‍රවල කියන්න ඕන සතුරු ආක්‍රමණයක් ආවා කියලා මේ මුල් කාලයේදී මෝටිම විල ආදී අය මේ අදහස් ඉදිරිපත් කළා තිබෙනවා. ඒ යුගයේ හැටියට එයාලට ඒ සාක්ෂි හරි ඇත්තටම. මම කිව්වා මොකද කැණීම් කරනකොට ක්‍රමවේදයන් වලදී දැන් ගැටලු ඇති වුණා. දැන් අර එක්කෙනෙක්ගේ පොරවින් ගහලා කියලා කෙනෙක් මතයක් ප්‍රකාශ කරලා තිබුණා. ඇත්තට මේ ඒක පල්ලෙහායින් ස්තරයටයි අයිති ඒක. අන්න ඒකයි උඩ ඉන්නේ වෙන මිනිස්සෙක්. උඩ ස්තරයට අයිති. ඒකෝට කියනවා මේ පොරවෙන් ගහනකොට මැරිලා කියලා. එහෙම වෙන්න විදිහක් නැහැ. අන්න ඒ වගේ අර පල්ලෙහායි ස්තරයට තමයි අයිති වෙලා තියෙන්නේ. ඔය මැසක එකක් කියලා කියන එකට ඇටකටු 9ක් නිහම් වෙන්නේ. ඇටකටු 9කින් කොහොමද කියන්නේ ශිෂ්ටාචාරයේ මේ වර්ග සැතපු 20 ලක්ෂයක් පුරා හිටපු කෝටි සංඛ්‍යාත ජනතාවගේ විස්තර පිළිබඳව කියන්න පුළුවන් ඇටකටු 9කින්. එහෙම කියන්න බෑ. ඉතින් ඒ නිසා අනිකේ ඇටකටුත් හම්බ වෙන්නේ එක ස්තරයකම නෙමෙයි ඔක්කොම හම්බ වෙන්නේ.
තේනවද වෙන ස්තරයක යටකටුත් ඒකට ගොඩ ගියලා කැනීම් කරනකොට තමයි ඒක දැන් සමහරවිට දැන් අපි කිසියම් මේකද මේ සෝහනක් ගත්තොත් එහෙම සෝහනේ මොකද සෝහන් පාවිච්චි කරලා තියෙනවා පළමුවරට සෝහන් සාමාන්‍ය වැසියන්ටයි සෝහන් පාවිච්චි කිරීම සංකල්පයකව හඳුන්වලා තියෙන හරප්පා වැසියෝ. ඉතින් මේ ඒ නිසා මේ කොහෙටවත් ගිහිල්ලා විසි කරලා දාලා නැහැ හරප්පා වැසියෝ. ඒ මිනිස්සු නියමාකාරයෙන් ගිහිල්ලා භූම දානය කරලා තියෙනවා. ඒතකොට භූම දානය කරාම ඒක වහනවා. ඊට පස්සේ තව අවුරුදු 100ක් විතර ගියාම එතන භූම දානය කරා කියලා කවුරුත් දන්නේ නැහැ. ඊළඟ එක එතන භූම දානය කරනවා. ඊට තවත් අවුරුදු 100ක් ගියාම ආයෙ එතන භූම දානය කරන තව එකක්. ඔහොම භූම දානය කරාම කැණීම් කරනකොට අර ඔක්කොම එකට හම්බ වෙන්නේ. එක ස්තරේ සමහරලාට ඉතාලම සියුම් කැණීම් වල විතරයි හොයාගන්න පුළුවන්. එතකොට අතන හිතනවා මේක මේ ඔක්කොම එකතු වෙලා මේ මෙතන මේ ගැටුමක් ඇති වෙලා මේ නැත්තම් මේ සියලු දෙනා මරලා මැසක එකක් වෙලා තියෙනවා හිතනවා. ඒක සාවද්‍යයි. මේ පුරාවිද්‍යා කැණීම් වල තියෙන ගැටලුව කියන්නේ ඒ කාලේ තිබුණ තාක්ෂණික මට්ටම් අනුව තමයි ඒ අදහස ආවිල්ලා තියෙන්නේ. දැන් ඒක පිළිගන්නේ නැහැ. ඒ ශිෂ්ටාචාරයේ මිනිස්සු ආක්‍රමණය කළා නේ. වර්ග සැතකුම් දසලක්ෂයක් 20 ලක්ෂයක් තියෙන ප්‍රදේශයකට ආක්‍රමණය කරන්න කොච්චර මිනිස්සු සංඛ්‍යාවක් ඉන්නපාද? ඊට වඩා ශිෂ්ටාචාරයක් තියෙන්නේ එහෙම එකක් තිබිලා නැහැ. එහෙමනම් කවුද මේ ශිෂ්ටාචාරය ආක්‍රමණය කරන්නේ? කවුරුත් ඉන්න කියන්නේ. ශිෂ්ටාචාරයක් ආක්‍රමණය කරන්න මිනිස්සු ඉන්නේ තව කොහෙද? මේ සපොතේමියා ඉඳන් ඉන්නද ඊජිප්තුවේ ඉඳන් ඉන්නද? වර්ග සැතකුම් දසලක්ෂයක් පුරා තියෙනවා. ලංකාව වගේ නම් පොඩි රටක නම් පුළුවන්. මිනිස්සු වෙන තැනකින් ඇවිල්ලා ආක්‍රමණය කරා කියන්නේ. ඒත් බෑනේ මොහොතේ වට වෙලා තියෙන තැනක් නේ. එතකොට ඒ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු තියෙනවා. නමුත් මේ හරප්පා වැසියෝ මේ ආරක්ෂා වෙන්න කියලා යුදමය වශයෙන් හමුදාවක් ක්‍රියාත්මක වෙලා නැහැ. ආරක්ෂා කරගන්න කියලා වතුරෙන් ආරක්ෂා වෙන්නේ තමයි ශක්තිමත් ගෙවල් හදලා තියෙන්නේ. නැත්තම් මේ විටමින්ස් ආක්‍රමණය ඇති වෙනවා. මහාචාර්යතුමනි එම් පිළිතුරත් අප තවත් එක් ප්‍රශ්නයකට පමණක් අවස්ථාව ලබා දෙනවා. මොකද අපිට තියෙන සීමිත කාල සීමාව නිසා. ඉතින් තවත් ප්‍රශ්නයක් තමයි ඔවුන්ට තියෙන විෂය නිර්දේශයට අනුව ඔවුන්ට ඉගැන්වුවේ බිලි පූජාවලට ගන්න එළුව කියලා. ඒත් මෙතන සඳහන් කරලා තියෙන්නේ බිලි පූජාවලට ගන්න සතෙක් කියලා. ඔහු යොමු කරලා තියෙන පැනේ තමයි චිත්‍ර හා ඉතිහාසය යන විෂයයන් දෙක ඒ විදිහට බලන කල සමහර අවස්ථාවලදී පරස්පරතා තිබෙනවාද කියලා. නෑ බිලි පූජා පාවිච්චි කරලා නෑ මේ හරප්පා වැසියෝ. බිලි පූජා පාවිච්චි කරලා නෑ ගිනි පූජාවත් මං හිතන්නේ නෑ කරලා තියෙනවා කියලා. මේ අසාවද්‍ය තොරතුරු ඒ වගේ දේවල් කරන්න තරම් මේ මිනිස්සු එහෙම හිතලා තිබුණ જાතියක් හැටියට හම්බ වෙන්නේ නෑ හරප්පා වැසියෝ. ඔය බිලි පූජා පස්සේ කාලෙකදී බිලි පූජා කරගන්න නැති අර ගුණ වන්දිනේ වහෙන් පස්සේ කාලෙ වෙන්න කරන්නේ නැත්තේ. නමුත් හරප්පා වැසියෝ ඒ වගේ දේවල් කරන්න තරම් මේ දැනුම අඩු මට්ටමින් පැවතුණු જાතියක් හැටියට නේ. ඒවා තමයි මේ පොත්වලට වැටලා තියෙනවා. ඉතින් ඒවා දැන් වෙනස් වෙන්න ඕනේ. ඉතින් සාවද්‍ය අදහස් ඒවයින් බිලි පූජා කරපු බවට නම් හම්බ වෙන්නේ නැහැ කොහොමවත්. ඒව සාවද්දි ශාප්සි. ඒවයි හිතලා කියන ඒවා තමයි තියෙන්නේ. ඔව් මහාචාර්යතුමනි ඔබතුමාට මෙම පැනයටත් ඉතාමත් ඉක්මනින් පිළිතුරක් දෙන්න පුළුවන් නම් ඉතාමත් වටිනවා. අවසන් කාල සීමාවට ලං වෙති නිසා සිංහල ද්‍රවිඩ ආදී දකුණු ආසියානු ජනතාවගේ ජානවල සමානතා තිබෙනවා නේද? හරප්පාවෙන් දකුණු ආසියාව ජනාවාස වුණා නම් කියා කෙනෙකු ගැටලුවක් යොමු කර දෙනවා. මේ ප්‍රශ්නට ඉතාමත් ඉක්මනින් පිළිතුරක් ලබා දෙන්න පුළුවන් නම් වටිනවා. ඔව් ඉතින් මම කිව්වනේ දැන් ඇත්තටම එකම ප්‍රදේශයක වෙනස් අය ඉන්න පුළුවන්. දැන් වර්ග සැතකුම් දසලක්ෂයක් නේ මේක පොඩි 20 ලක්ෂයක් නේ. පොඩි ප්‍රදේශයක් නෙවෙයි විශාල ප්‍රදේශයක්. එතකොට මේ දැවැන්ත ප්‍රදේශය අතර විවිධ මිනිස්සු කණ්ඩායම් ඉන්නවා. එතකොට ඒ මිනිසුන්ගෙන්ම තමයි ජාන වලින් දකුණු ආසියාව ව්‍යාප්ත වෙලා තියෙන්නේ. එතකොට දැන් ඒක මේ ද්‍රවිඩයයි අපේ අයයි එක ජාන කියලා කියන්න බෑ. එතකොට මොකද ඒක හේතුව තමයි අර එකම ශිෂ්ටාචාරය වෙනත් ප්‍රදේශයන් වල දැන් අපේ රටක වගේ නම් එහෙම කියන්න බෑ. පොඩි ප්‍රදේශයක ලංකාව වගේ 100කට 150කට විතර විශාල ප්‍රදේශයක ව්‍යාප්ත වෙලා ඉන්න ජනතාව එක එක තැන්වල ඉන්නවා. එතකොට මේ ප්‍රදේශයේ ඉන්න ජනතාව දකුණට ව්‍යාප්ත වෙන්න පුළුවන් එක කොටසක්. එක කොටසක් නැගෙනහිරට ව්‍යාප්ත වෙනවා. නැගෙනහිරින් ගිහින් ලංකාවට එන්න පුළුවන් මේ ජනතාව. හොඳද? එතකොට අර එක පැත්තක හිටපු ජනතාව වෙන්න පුළුවන් ඉන්නේ. එතකොට තව පැත්තකයි තව පැත්තකට යනවා. එතකොට ඥානමය අතර වෙනසක් තියෙන්න පුළුවන්. නමුත් මේ ඥානම් බැලුවහම වෙන්නේ එකම ශිෂ්ටාචාරය හිටපු අයමයි. ඒ කියන්නේ ඥානමය දේවල් බැලුවහම එකම ප්‍රදේශයේ ඉඳලා තමයි හරප්පා වැසියන්ටත් තියෙනවා ඒ ඥානමය. අන්න ඒකයි තියෙන්නේ. ඒ ඥාන හරප්පා වැසියන්ටත් තියෙනවා. දැන් අපි බැලුවොත් එම් දකුණු ආසියාවේ විවිධ කණ්ඩායම් කීපයක් ඇලුවොත් ඒ අය හරප්පා වැසියන්ට මුතුන් මිත්ත වෙනවා. අන්න ඒකයි විශේෂත්වය. ඒක හඳුනා ගන්න ඕනේ. මේක එකම ඥානයක් නෙවෙයි ඔක්කොටම තියෙන්නේ. එකම ඥාන කීපයක් තියෙන
මේ මිනිස්සු කණ්ඩායම් එකම ශිෂ්ටාචාරයේ ඉන්නවා. ඒ ශිෂ්ටාචාරයෙන් ව්‍යාප්ත විද්‍යාවේ තමයි අකුණු ආසියාවෙන් නැත්තම් වෙන කොහෙන්වත් ආපුවයි නෙවෙයි. හරප්පාවට වෙන කොහෙන්වත් ඇවිල්ලා යාල වර්ධන වෙච්ච ඇයි. හරප්පාවෙම ඉඳලා ගියායි තමයි තියෙන්නේ. විවිධ ජන කණ්ඩායම්. බොහොමත්ම ස්තුතියි මහාචාර්යතුමනි එම පිළිතුරට. ඉතින් කාල වේලාව අපගේ මෙම සම්මන්ත්‍රණයට හරස් වී ඇති නිසා ඉතින් මේ අවස්ථාවේදී අප සූදානම් මෙම සම්මන්ත්‍රණය අවසන් කරන්නට රාජකීය විද්‍යාලීය ඉතිහාස සංගමය මගින් ඔබ වෙතට ගෙන එන හිස්ටෝරියන් 2021 සම්මන්ත්‍රණ මාලාවේ දෙවන සම්මන්ත්‍රණයත් සමගිනුයි ඔබ මේ සජීවීව අපත් සමගින් Zoom තාක්ෂණයනුත් ඒ වගේම YouTube තාක්ෂණය හරහාත් සම්බන්ධ වුණේ. ඉතින් මම මතක් කළ යුතුයි මේ අවස්ථාවේදී අප මේ අද දිනේම තෙවන සම්මන්ත්‍රණය ලෙසට ඔබ වෙතට ගෙන එනවා පස්වරු 5ට හරියටම සජීවීව ශ්‍රී ලංකාවේ ලන්දේසි ප්‍රතිසංස්කරණ මාතෘකාව යටතේ සම්මන්ත්‍රණය. ඉතින් ඒ සඳහා ඔබ වෙතට එන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය සංජීවී මන්ත්‍රීරත්න මැතිණිය. ඉතින් බලාපොරොත්තු වන ඔබ සියලුම දෙනා එම සම්මන්ත්‍රණයට සහභාගී වේවියි කියා. ඉතින් මේ හිස්ටෝරියන් 2021 දෙවන සම්මන්ත්‍රණය සඳහා අපත් සමගින් සහභාගී වුණු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යනාංශයේ අධ්‍යනාංශ ප්‍රධානී මහාචාර්ය රෝහිත දසනායක මැතිතුමන්ට මගේ මේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා. අපත් සමගින් මේ සම්මන්ත්‍රණයට සහභාගී වීම පිළිබඳව ඒ වගේම මෙම සම්මන්ත්‍රණයට සජීවීව YouTube තාක්ෂණය හරහා Zoom තාක්ෂණය හරහා සම්බන්ධ වූ ඔබ සියලුම දෙනාට මගේ ස්තුතිය. මෙවන් ඵලදායී සම්මන්ත්‍රණ තුලින් නැවත හමු වීමේ බලාපොරොත්තුවක් අප සියලුම දෙනාට තිබෙනවා. ඉතින් දෙවන සම්මන්ත්‍රණයටත් ඔබ සජීවීව සම්බන්ධ වන්න කියා ආරාධනා කරමින් මේ අවස්ථාවේදී රාජකීය විද්‍යාලීය ඉතිහාස සංගමය මගින් ඔබ වෙතට ගෙන එන හිස්ටෝරියන් 2021 සම්මන්ත්‍රණ මාලාවේ දෙවන සම්මන්ත්‍රණය මේ ආකාරයට අවසන් කරනවා. ඔබ සැමට සුබ දවසක්.